හරි. හොඳයි. පුතේ ආයුබෝවන් හැමෝටම. අපි අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. හැමෝටම මම කියන දේවල් ඇහෙනව නේද ජනතාව? මම කියන දේවල් හැමෝටම ඇහෙනව නේද? හරි නේද? හැමෝටම මාව ඇහෙනවා, මාව පේනවා. හරි. පුතේ කොමර්ස් වලට කොට රූල් පොතක්ද ගන්න ඕනේ කියලා දරුවෙක් අහලා තියෙනවා. අපේ කොමර්ස් ක්ලාස් එකට ඕනේ තනි රූල් පොතක්. CR තනි රූල් පොතක්. ඒක අවශ්‍ය ගිණුම් කරන්නේ පාඩම් වලට ගිණුම් කරන්නේ පාඩම් පටන් ගන්නේ 4 වෙනි පාඩමේ ඉඳලා. හරිද? ඒ නිසා දැනට CR පොතක් අවශ්‍යතාවයක් නැහැ. අපි ව්‍යාපාර අධ්‍යයනයේ කොටසේ තාම ඉන්නේ පළවෙනි පාඩම 1 2 3 කියන පාඩම් තුනම ව්‍යාපාර අධ්‍යයනයේ. හරිද? 4 වෙනි පාඩම තමයි ගිණුම් කරන්නේ. එතන තමයි ගණන් හදන්නේ. එතකොට තමයි පොතක් ඕනේ CR පොතක්. එතකොට ගන්නකොට පුතාලා ගන්න ඕනේ තනි රූල් පොතක්. පැහැදිලි නේ? තනි රූල් පොතක් තමයි ඔයගොල්ලෝ හැමෝම ගන්න ඕනේ. පිටු 200 විතර පොතක් ගන්නකො. මදි වුණාම තව 200ක් අපි අමුණ ගමු. අපි ගොඩක් වැඩ කරනවා. හරිනේ? හරි. පිටු 200ක් විතර දැනට ගන්න පස්සේ අපි තව 200ක් එකතු කරගමු 11 ශ්‍රේණියට යනකොට. හරිනේ? හරි. ළමයි අපි එහෙනම් අද දවස් වැඩ කටයුතු ආරම්භ කරන්නයි මේ සූදානම් වෙන්නේ. අපි පහුගිය සතියේදී සහ ඊට කලින් සතියේදී අපි ස්ටාර්ට් කරා අපේ පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිම. ව්‍යාපාර පසුබිම. හරි. ළමයි පහුගිය සතිවල ඉඳපු නැති අද අලුතෙන් ආපු ඒ කියන්නේ පහුගිය සතිවල හිටියේ නැති කවුරු හරි ඉන්නවනම් මට yes කියලා මැසේජ් එකක් දාන්නකෝ අද අලුතෙන් ආපු කට්ටිය. අද අලුතෙන් ඉන්න කට්ටිය මාව පළවෙනි වතාවට දැක්ක කට්ටිය. එහෙම සෙට් එකක් ඉන්නවනේ. හොඳයි නේද? හරි ගැටලුවක් නැහැ. අද අලුතෙන් ආවා කියලා අද පහුගිය කාලේ හිටියා කියලා කිසි ගැටලුවක් නැහැ. හැම පුතාටම හැම දුවටම ඔයාලා හැමෝටම ජනතාව ඔක්කොටම හරිම සරල විදියට තේරෙන විදියට ලස්සනට උගන්වන්නම්. පැහැදිලිද? හරි. ලස්සන අලුත් කට්ටියට තේරෙයි අපේ ක්ලාස් එක ටිකක් වෙනස් විදිහේ පන්තියක් කියලා. හරි. ගිය සතියේ එන්න බැරි වුණා කියලා දාලා තිනවා. හරි කමක් නැහැ. මම හැමදාම පන්තිය පටන් ගන්නකොට ගිය සතියේ උගන්වපු දේවල් ටික මතක් කරලා තමයි අද කොටසට එන්නේ. හරිනේ? ගිය සතියේ කොටස් ටික මතක් කරලා තමයි අද කොටසට එන්නේ. ඒ නිසා ආල්ට කිසි ගැටලුවක් නැහැ. අපි හැමදාම වැඩේ පටන් ගන්න කලින් හරි. ගිය සතියේ කොටස් ටික මතක් කරලා තමයි වැඩේ පටන් ගන්න. හරි. එහෙනම් වැඩේ පටන් ගමු. එතකොට අපිට නේද ගිය සතියේ හිටපු අයට වැඩේ තව ටිකක් තේරෙනවා. ගිය සතියේ හිටපු නැති කෙනෙක්ට ඊට කලින් සතිය මොනවද කරලා නැත්තේ කියලා අවබෝධ කරගන්නත් පුළුවන්. හරි. ඒ නිසා මේ සියල්ලම එක ගත්තාම අපිට හරිම පහසුවෙන් වැඩ ටික කරගෙන යන්න පුළුවන් විදිහට තමයි මම පන්තිය නිර්මාණය කරලා තියෙන්නේ. එදා දවසේ පටන් ගන්න කලින් ගිය සතියේ ටික කතා කරනවා. අද දවසේ උගන්වලා අවසානයේ අද දවසේ උගන්වපු ටික නැවත වතාවක් මතක් කරනවා විනාඩි කිහිපයක් ඇතුළත. හරි. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. වැඩේ පටන් ගමු. කතා ඇති. ළමයි අපි සාකච්ඡා කරන්නේ ව්‍යාපාර පසුබිම අපේ 10 ශ්‍රේණියේ පළවෙනි කොමර්ස් පාඩම 10 ශ්‍රේණියේ පළවෙනි කොමර්ස් පාඩම ව්‍යාපාර පසුබිම. උදේ ව්‍යාපාර පසුබිම පාඩම යටතේදී අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන්නේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා වෙන සංකල්ප. ව්‍යාපාරයක් පිළිබඳව අපි කතා කරනකොට ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ව්‍යාපාර වලට අදාළ අනු කොටස් මොනවද? ඒක ඇතුලේ අපි මේ විෂය ඇතුලේ ඉගෙන ගන්න දේවල් මොනවද කියලා දල හැඳින්වීමක් තමයි අපි මේ පළවෙනි පාඩමේදී අපි සාකච්ඡා කරන්නේ. හරි. ඉතින් පළවෙනිම දවසේ මාතෘකාව කතා කරා අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද කියලා. හරි. අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද? හරි. මාත් එක ගෙදරින්දම මතකෙන් කියමුවා. ගෙදරින්දම මතකෙන් කියමු මාත් එක අවශ්‍යතාවයක් කියන එක නිර්වචනය. මිනිසා විසින් නියමය පසන් නියමය. හරි. පසන් ලෙවල් තියනවා chat එකට මැසේජ් එකක් විදිහට සම්පූර්ණයෙන්ම නිර්වචනය ටයිප් කරලා. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේවල් අපි කියන මොකක් කියලාද? අවශ්‍යතා කියලා. මම තව පාරක් කියන්නම්. මිනිසා විසින් ජීවත් වීම සඳහා තව පාරක් කියම්බ. මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේවල් අපි කියන මොනවා කියලාද? අවශ්‍යතා කියලා. උදේ ඔය කියන අවශ්‍යතාවලට අපි උදාහරණ දුන්නා. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව. මම නැවත කියන්නම්. ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, තව ගන්න පුළුවන් sannivedanaya, විවේකය, ප්‍රවාහණය වගේ දේවල්. පුතේ මේ තියෙන්නේ අන්න හරි නේමයි. ස්නේහත් හරියට උත්තරේ දාලා තිබ්බා. හරි පුතේ. ඉතින් මේ තමයි අවශ්‍යතාව. ඊට පස්සේ අපි මාතෘකාව විතර කතා කරා. මාතෘකාව උවමනා. සමහරුන්ට හිතෙන්නේ අවශ්‍යතාවයයි උවමනාවයි දෙකම එක වගේ කියලානේ. හැබැයි අපි ගිය සතියේ කලින් සතියේ ඉගෙන ගත්තා අවශ්‍යතා කියන්නේ එකක්, උවමනා කියන්නේ තව එකක් කියලා නේද? අවශ්‍යතාවයි උවමනා කියන්නේ ධාතු දෙකක් කියලා අපි ඉගෙන ගත්තා. දැන් අවශ්‍යතාවයක් කිව්වේ මිනිසා විසින් ජීවත් වෙන්න
අනිවාර්යෙන්ම සපුරා ගන්න ඕන දේවල්නේ නේද? මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරා ගන්න ඕන දේවල්ේ අවශ්‍යතා කිව්වේ. ඒ අවශ්‍යතා ටික සපුරා ගන්න විවිධ ස්වරූප විවිධ ක්‍රමවලට අපි කිව්වා උවමනා කියලා. මේමයි. හරියටම හරි. අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප අපි කියන පුතේ මොකක් කියලාද? උවමනා කියලා. දැන් උදාහරණයක් ගමු. ආහාර කියන්නේ අවශ්‍යතාවය. ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න විවිධ ක්‍රම තියෙනවා. මිනිස්සුන්ට සපුරා ගන්න විවිධ ක්‍රම තියෙනවා. බත් කන්න පුළුවන්, පාන් කන්න පුළුවන්, පිට්ටු, කව්පි, කඩල, ඉන්දියාප්ප, මුං ඇට නේද? තෝසේ, පරාටා, ඉඩ්ලි, සාම්බාරු. ඒ ආහාර කියන අවශ්‍යතාවය අපිට සපුරා ගන්න පුළුවන් අර ලිස්ට් එක තියෙනවා නේද? අන්න ඒක තමයි පුතේ උවමනා කියලා කිව්වේ. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් කියලා කියන්නේ අපේ අවශ්‍යතාවය. ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවය සපුරා ගන්න ගියාම අපිට පුළුවන් කලිසම් අඳින්න, කමිස, සාරි, සාය, හැට්ට නේද? බ්ලවුස්, අත්ඔරලෝසු, සපත්තු, සෙරප්පු, මේස්, ඇඳුම් පැළඳුම්. ඇඳුම් පැළඳුම් කියන්නේ අවශ්‍යතාවය. ඒකට අදාළ අර උදාහරණ ටික තමයි අපි කියන්නේ උවමනා කියලා. පැහැදිලිද? අවශ්‍යතා උවමනා. ඊට පස්සේ අපි ගමු තව උදාහරණයක්. නිවාස කියන්නේ අවශ්‍යතාවය. ඒ නිවාස කියන අවශ්‍යතාවය සපුරා ගන්න යනකොට අපිට පුළුවන් මොකක්ද? සාමාන්‍ය නිවාස, පැල්පත්, මාලිගා, මන්දිර, ගස්බෙන, ගල්ගුහා, නිවාස සංකීර්ණ අන්න හරි. ඒ ටික පුතේ අපි කියනවා මොනා කියලාද? මිනිස්සුන්ගේ මොනා කියලාද? උවමනා කියලා. එහෙනම් අවශ්‍යතා ටික සපුරා ගැනීමේ විවිධ ස්වරූප අවශ්‍යතා සපුරා ගැනීමේ විවිධ ස්වරූප අපි කියනවා ළමයි. මේමයි අපි කියන මොකක් කියලාද? උවමනා කියලා. දේශාන් හරි උත්තරයක් කියලා තිබ්බා. හරි මේමයි. මම ඔයාලට කැමතියි යා. මම ආරම්භයෙන් ඉඳන් ඔයාලගේ පන්තිර කැමති. අපේ නිරෝෂණ සර්ගේ හරහා අපිට මට සම්බන්ධ වෙච්ච අපේ දරුවෝ ඩිජිටල් පාසල ඩිජිටල් සරසවි අධ්‍යාපන ආයතනයේ හරහා අපිට හම්බෙච්ච දරුවෝ හරිම උනන්දුවෙන් නේද? හරි උනන්දුවෙන් ආසාවෙන් ඉගෙන ගන්නවා මට පේනවා. ඒ නිසා ඔයාලගේ පන්තියලයි මම මාර කැමති බදාදා රාත්‍රී 9 පන්තියට ඔයාලා ආසාවෙන් ඉන්නවා වගේ නේද? ගිහන්ස අද මොනවාද අපිට කියලා දෙන්න කියලා ඔයාලා ආසාවෙන් ඉන්නවා වගේම මමත් ඇත්තටම ඔයාලගේ පන්තියට උගන්වන්න හරි මාසන්නේ බදාදා රාත්‍රී 9 ඉඳන් අපේ තියෙන පන්තිය 9 සහ 11 අතර තියෙන පන්තිය මමත් ආසාවෙන් උගන්වන පන්තියක් බවට පත් වෙලා තියෙන හේතුව ඒ ඔයාලා නිසා සමහර පන්ති තියෙන උගන්වන්න ගියාම ළමයි chat එකට මැසේජ් එකක්වත් දාන්නේ උත්තරයක්වත් කියන්නේ එපා වෙනවා සමහර පන්ති. හැබැයි ඔයාලගේ පන්ති එහෙම නැහැ. මම මැසේජ් එකක් දාන්නකම ශනික ළමයි මැසේජ් 300 400ක් කියන ළමයි ශනික. හරිද? මම මාර කැමතියි ඔයාලගේ ප්‍රන්තියට. හරි. අපි සුපිරිට වැඩ කරගෙන යමු. හරි නේද? බලන්නකෝ. ඒ කියන්නේ ඇත්තටම ගුරුවරයා ආසාවෙන් නම් උගන්වන්නේ පන්තියට නේද? ළමයිත් ආසයි නම් ගුරුවරයාත් ආසාවෙන් නම් උගන්වන්නේ. ළමයි ඒකේ නියම වැඩක් බවට පත් වෙනවා. ආයි දෙකක් නැහැ. හරි නේද? ඒ නිසා පුතේ සර් කැම් එක ඔන් කරන්න දෙන්නකෝ කියලා දරුවෙක් දාලා තියෙනවා. මම කැම් එක ඔන් කරන්න වැඩි උනන්දුවක් දක්වන්නේ නැත්තේ දරුවන්ගේ කැම් එක හැමෝම ඔන් කරාම zoom එක ටිකක් slow වෙනවා. හරිද? ඒ නිසා තමයි මම කැම් එක වැඩි ඔන් කරන්න දෙන්න කැමැත්තක් නැත්තේ හැමෝටම. නැත්තම් මාත් කැමති උඹලගේ මූණ වල පොඩ්ඩක් බලන්න එන්නේ. අපි මේ ඉඳලා හිටලා කැම් එක ඔන් කරමු. අර හැමදාම කැම් එක ඔන් කරන් ගියාම තව ප්‍රශ්නයක් කියනවා. අපේ පන්ති වලට ඉන්නෝන් ළමයි එක එක ඉරිසියාකාරයෝ නේ එක ඉරිසියාකාරයෝ ඉන්නවා. මං හිතන්නේ ඔයාලට මේ අපේ නිරෝෂණ සර් නේද මේ වගේ සිදුවීම් කීපයක් ගැන එහෙම පෞද්ගලික දවස්වල වෙච්ච කට්ටිය ගැන නේද පොඩි දේවල් කියලා ඇති. ඉතින් පුතේ මේ ඒ වගේ අපේ පන්තියේ කඩාකප්පල් කරන්න එක ආයතන එක ගුරුවරු අමුතු જાති කට්ටිය ළමයි සමහරලාට එයාලගේ එක අමුතු જાතියේ කට්ටිය එවනවා. ඒවලා දැන් හිතන්නකෝ අපි මයික් ඔන් කරන්න දුන්නා කියලා. ඒගොල්ලෝ මයික් එක ඔන් කරලා දැන් අපේ ළමයි එන්නේ ඉගෙන ගන්නනේ. පුතාලා එන්නේ ගිහන්ස මොනවාද අද උගන්වන්නේ කියලා බලන්න. නේද? අද ගිහන්සගේ මොනවාද ඉගෙන ගන්න පුළුවන් කියලා බලන්න. හැබැයි අරගොල්ලෝ එන්නේ මොකටද? අපේ පන්තියේ කඩාකප්පල් කරන්න. නේද? ඒගොල්ලෝ ඇවිල්ලා සමහර ලාවට මයික් එක ඔන් කරලා කුණුහරුප කියලා අරවා කියලා මේවා කියලා එහෙම පිස්සු නටනවා. නේද? කැමරා එක ඔන් කරන්න දුන්නොත් ඒගොල්ලෝ සමහරට ඇය සරන් දාගෙන ඔළුවට ඒව මේවා පිස්සු විකාර නටනවා. නේද? වෙන වීඩියෝස් පෙන්නන්න බලනවා. ඒ නිසා මං හිතන්නේ මගේ පන්තියට එන්නේ හැමතිස්සෙම නේද? ඉගෙන ගන්න උනන්දුවක් තියෙන, ඉගෙන ගන්න ඒ කියන්නේ ඉගෙනීම පිළිබඳව හොඳ ආකල්පයක් තියෙන දෙමව්පියන්ගේ ඉගෙන ගන්න කැමැත්තක් දක්වන ස්මාර්ට් දරුවෝ ටික.
ස්මාර්ට් දරුවෝ ටික. මොකද හේතුව මේ වෙනකොට ලංකාව පුරා පාසල් විවෘත වෙලා තියෙනවා. උපකාරක පන්ති ෆිසිකල් හෝල් ක්ලාස් පටන් ගන්න තියෙනවා. හැබැයි ඒ හැමෝම මැද්දෙන් නේද? හැමෝම ස්මාර්ට් නෑනේ. නේද? පන්තියට ගිහිල්ලා මේක ඉගෙන ගන්න ඕනේ පිරිසක් ඉන්නවා. හැබැයි හැමෝටම ඔන්ලයින් එක සෙට් වෙන්නේ නැහැ. ඔන්ලයින් එක සෙට් වෙන්නේ ඒ වැඩේ හරියට කරගන්න පුළුවන් ස්මාර්ට් සෙට් එකකට විතරයි. ඉතින් මේ ඉන්නේ අපේ ස්මාර්ට් සෙට් එක. ඉතින් ඒ නිසා අපේ උන්ට නිදහසේ පන්ති කාමරය තුල දැන් අපි තමක අර වගේ ජෝගියක් දැම්මහම මගේ ඔළුව අවුල් යනවනේ. නේද? මගේ ඔළුව අවුල් වෙන ඊට පස්සේ අර ජෝගිය දාපු එකට බයින්න හිතෙනවා. එතකොට මගේ දරුවන්ටත් නේද? ඒ කියන්නේ මගින් එන්නේ මං කොමර්ස් ඉගෙන ගන්නනේ. මං අරුවට බැන බැන ඉන්නෝ පැය භාගයක් විතර. ඒ නිසා කරදර වැඩිනේ. ඒ නිසා පුතාලට තියෙන ඕනම දෙයක් මට chat එකට දාන්න. මං chat එක නිතරම කියවනවා. හරිද? එතකොට මං ඒවට උත්තර දෙනවා. පැහැදිලිද? හරි. වැඩි අපි යනකොට ඉස්සරහට මම කට්ටියට කැමරා එක ඔන් කරන්න විශේෂ අවස්ථාවල්දී ලබා දෙන්න. එහෙම හොඳයි නේද බං? එහෙම හොඳයි නේ? එහෙම හොඳයි නේද? ඔව්. එහෙම හොඳයි. හරි. අපි එහෙම කරමු. ඒ කියන්නේ අපේ පන්ති අපි ඉගෙන ගන්නනේ. නිසා අපි වැඩි ඉගෙන ගමු. හරි නේද? හොඳයි. ඒ කියන්නේ මගේ පෞද්ගලික කැමැත්ත ඒක. මගේ පෞද්ගලික කැමැත්ත අර දිහාන සර් හිතන විදිය තමයි ඒ. හරි. හරි. හරි නියමයි. අපි එහෙනම් වැඩේ පටන් ගමු ඊළඟ කෑල්ල. පුතේ ඒ දින අවශ්‍යතාව සහ ඌමනානේ. එතකොට ඔය කියන අවශ්‍යතාව සහ ඌමනා අතර තියෙන ලොකු සම්බන්ධතාවයක්. ඒ නිසා තමයි හුඟක් අය මොකක් කරේද? අවශ්‍යතාව සහ ඌමනා කියලා කියන්නේ එකක් කියලා මුලින් හිතාගෙන හිටියේ. පැහැදිලිද? මොකද්ද සම්බන්ධතාවය? පුතේ මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන්ම සපුරා ගැනීම අනිවාර්ය සපුරා ගත යුතු අවශ්‍යතාව වන අතර අවශ්‍යතා එම අවශ්‍යතා සපුරා ගැනීමට යනකොට තමයි අපිට උවමනා බිහි වෙන්නේ. එම අවශ්‍යතා සපුරා ගන්න යනකොට තමයි අපි උවමනා අපිට හම්බ වෙන්නේ. එනලම හරිම ලේසි. අවශ්‍යතාවල නිර්වචනයේම ලියලා වන අතර කියලා ලියනවා අගට. කොහොමද කියන්නේ? අවශ්‍යතාවල නිර්වචනයේ ලියලා හරිද? ඊට පස්සේ ඊළඟට මොකද කරන්නේ? ඒකෙම හරිද? ඒකෙම අගට වන අතර කියලා ලියනවා. එන කියමු මිනිසා විසින් ජීවත් වීම සඳහා අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දෑ අවශ්‍යතාව වන අතර එම අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී උවමනා බිහි වේ. උවමනා බිහි වේ. පැහැදිලිද? හරි. පුතේ ඔය තියෙන්නේ අවශ්‍යතා සහ උවමනා අතර සම්බන්ධතාවය. පුතේ මේ දෙන්න අතර සම්බන්ධතාවයක් තිබ්බට මේ දෙන්න අතර වෙනස්කමක් තියනවද නැද්ද? මට උද නැද්ද කියපල් ඉක්මනට. උද නැද්ද කියන්නේ ඉක්මනට. පුතේ ඉක්මනට කියන්න. අවශ්‍යතා සහ උවමනා අතර සම්බන්ධතාවයක් තියනවද නැද්ද? සම්බන්ධතාවයක් තියෙනවනේ. ඒ වගේම මේ දෙන්න අතර වෙනස්කම් තියනවද නැද්ද? අනිවාර්යයෙන්ම වෙනස්කම් තියෙනවා. පුතේ මොනවද මෙයාලා අතර තියෙන වෙනස්කම්? ඔයාලට මතකයි? සාමාන්‍යයෙන් අපි වෙනස්කම් දක්වන්නේ මොකකට දාලාද? වගුවකට දාලා. නේද? වගුවක් ගන්න. එක පැත්තකට දානවා අවශ්‍යතා. අනිත් පැත්තට දානවා උවමනා. අවශ්‍යතා උවමනා. පැහැදිලිද? හරි. හරි. අලුතෙන් අද සම්බන්ධ වෙච්ච දරුවන්ට අපේ ගෲප් වල තියෙනවා පුතේ උඩට ගිහලා බලන්න අපේ පරණ පළවෙනි පන්තිය දෙවෙනි පන්තිය ඕනනම් නොවැම්බර් මාසේ අපි කරපු සම්මන්ත්‍රණ වල ඔක්කොම ලින්ක් ටික ඔයාලගේ ගෲප් වල තියෙනවා. උඩට ගිහලා බලන්න පුළුවන් නම්. හරි මේමයි. දැනට පොත් ගන්න යන්න දෙයක් නෑ පහන්නයක්. සර් සර්ත් එක ඉගෙන ගන්න ටික ඉගෙන ගමු. ආයතනයට සම්බන්ධ වෙලා අපේ ඩිජිටල් පාස් සරසවි අධ්‍යාපන ආයතනයට කෝල් කරලා නැත්නම් WhatsApp message එකක් දාලා ටියුට් එක ගෙන්න ගන්න. හරිද? ටියුට් එක ගෙන්න ගන්න PDF එකක් මම දාලා තියෙන දැනට. හරිද? එතකොට ටියුට් එක ගෙන්න ගත්තාට පස්සේ ටියුට් එකේ ඔයාලට ලියන්න ඕන සියල්ලම ලියලා තියෙනවා. පැහැදිලිද? හරි. ඒ කියන්නේ වගු ගහලා ලස්සනට හදලා තියෙන්නේ. ඔයාට ඇතුලේ පුරවන්න ඕන දේවල් ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ ටියුට් එකේ. පැහැදිලිද හැමෝටම? හරි. ඒ නිසා අපෝ පොත් ගන්න අවශ්‍යතාවයක් නැහැ. පොත් අවශ්‍ය වෙන්නේ ගිණුම් කරන්නේ පාඩම් පටන් ගන්නකොට ඒ හතරවෙනි පාඩමේ. හරි. පුතේ හැමතිස්සෙම අපි අවශ්‍යතා සහ උවමනා වර්ග කරලා තමයි සටහන් කරන්නේ. වර්ග කරලා. ඒ කොහොමද? එක පැත්තකට අවශ්‍යතා අනිත් පැත්තට උවමනා. අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්යයි. හැබැයි උවමනා සපුරා ගැනීම අනිවාර්ය නොවේ. අපි ලස්සන උදාහරණ ගොඩාරියක් කියලා නේද? ගිය සතියේ මේ ලස්සනට ඉගෙන ගත්තා. මතක කට්ටිය මට yes කියලා මැසේජ් එකක් දාපල්ලා බලන්න. ගිය සතියේ මේවට ලස්සන උදාහරණ එන්නත් ඔගයක් කී නේද? එන්න ජොලියෙන් අපි පාඩම ඉගෙන ගත්තා. හරි මතකයිනේ? හරි නේද? හරි ඊට පස්සේ අවශ්‍යතා පොදුයි නේද? අම්මට තියෙන්නේ ආහාර නේද? තාත්තට තියෙන්නේ ආහාර කියන අවස්ථාවේ අයියට තියෙන්නේ මට තියෙන්නේ හැමෝටම තියෙන්නේ ආහාර කියන අවශ්‍යතාවය.
හැබැයි ඒක සපුර ගන්න ගියාම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුණා. ඔයාට කන්න ඕනේ කොත්තු නේද? අයියට කන්න ඕනේ රයිස් එකක්. තාත්තට කන්න ඕනේ ඉන්දියාප්ප. හැබැයි අම්මා මොකද කරේ? කුස්සිය ඉඳන් කිව්වා නෑ නෑ ඔය මුකුත් එපා. මං හාල් ටික ලිපේ තියලා තියෙන්නේ කියලා. මතකයි නේ උදාහරණ. කතන්දරෙත් එක්ක මතකයි නේද? පුතේ බලන්නකෝ. පොදුයි පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. ඊළඟ එක අවශ්‍යතා සරලයි. හැබැයි උවමනා සංකීර්ණයි. අවශ්‍යතා සරලයි උවමනා සංකීර්ණයි. නේද? අවශ්‍යතා සපුර ගන්න එක ඒ තරම් සරලයි. හැබැයි උවමනාවක් හරිම සංකීර්ණයි. මතකද? ආච්චි කින්ඩර් ජොයි එකක් උගුර හිර කරගෙන මතකනේ සීන් එක. ඒ කතාව කිව්වේ ඒකට. සීමිතයි. අවශ්‍යතා ටිකයි තියෙන්නේ. හැබැයි උවමනා අසීමිතයි. සීමිතයි අසීමිතයි. තවපාරක් කියන පුතේ අවශ්‍යතා සීමිතයි උවමනා අසීමිතයි. ඊට පස්සේ අවශ්‍යතා ප්‍රාථමිකයි. මුලින්ම ඇති වෙන්නේ අවශ්‍යතාවය. ඊට පස්සේ තමයි උවමනා හොයන්නේ. අපිට මුලින්ම එන්නේ බඩගින්න අවශ්‍යතාවය. බඩගින්න ආවට පස්සේ තමයි අම්මගෙන් අහන්නේ අම්මේ මොනවද කන්න වෙලා තියන්නේ කියලා. නේද? අම්මා ඒතර මොකද කියන්නේ? උයපු වැඩක් ඇවිල්ලා කනන කාපන් නැත්තම් නිකන් හිටපන්. අම්මා කියන්නේ එහෙමනේ. හරි. ඉතින් පුතේ අපි මුලින්ම තියෙන්නේ බඩගින්න අවශ්‍යතාවය. ඊට පස්සේ තමයි මොකක් කරන්නේද? ඊට පස්සේ තමයි ඒක ඌමනාව නිර්මාණය වෙන්නේ. ඇඳුමක් ගන්න ඕනේ කියන හැඟීම තමයි මුලින්ම එන්නේ. ඊට පස්සේ තමයි නේද? ෂොප් එකට ගිහලා බලන්නේ කලිසම්ද, ගවුන්ද, ටී-ෂර්ට්ද මොනවාද කියලා අපි තෝරන්නේ ඊට පස්සේ. හරි. ඊට පස්සේ අවසානට අපි කිව්වා අවශ්‍යතා ප්‍රචාරණය තුලින් නිර්මාණය කරන්න බෑ. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා බඩගින්නක් ඇති කරන්න බෑ. හැබැයි බඩගින්නක් ආවොත් මෙන්න මේක කාපන් කියලා ප්‍රචාරණයට කියන්න පුළුවන්. පැහැදිලිද? හරි. එහෙනම් තාපාරක් කියමු. තාපාරක් කියමු. අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්යයි. හැබැයි ඌවනා සපුරා ගැනීම අනිවාර්ය නොවේ. පුතේ මාත් එක්ක ගෙදර ඉඳන් කියමු. ගෙදර ඉඳන් කියමු. හරි මට ඇහෙන්නේ නැහැ උනට කමක් නැහැ මාත් එක්ක කියමු. හරි. එතකොට ඔයාලට පාඩම් හිටිනවා. අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්යයි. ඌවනා සපුරා ගැනීම අනිවාර්ය නේම නොවේ. ඊට පස්සේ අවශ්‍යතා පොදුයි. එහෙනම් කියබල ඌමන පොදුයි පුද්ගලයාගෙන් පුද්ගලයාට නියමයි වෙනස් වෙයි. පැහැදිලිද? හරි. අවශ්‍යතා පොදුයි උමනා පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙයි. ඊට පස්සේ අවශ්‍යතා සරලයි. සරලයි සංකීර්ණයි. සීමිතයි අසීමිතයි. ප්‍රාථමිකයි ද්විතීකයි. අවසානික අපි කියන පුතේ මොකක්ද? අවශ්‍යතා ප්‍රචාරණය තුලින් නිර්මාණය කළ නොහැක ප්‍රචාරණය තුලින් නිර්මාණය කළ හැක. පුතේ මේවා තමයි අවශ්‍යතා සහ උමනා අතර තියෙන වෙනස්කම්. අපි ගිය සතියේ නැවතුනේ මං හිතන්නේ ওই කොටසේ. අපි ගිය සතියේ නැවතුනේ ওই කොටසේ. අද අපි නොලස්සන මාතෘකාව. පුතේ දැන් මේ කතා කරන්නේ අද දවසේ මාතෘකාව. අද මාතෘකාව ව්‍යාපාර. අපි ඉගෙන ගන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ. ව්‍යාපාර පසුබිම්. හැබැයි මං තාම ඉගෙනුවේ නෑ ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා. පුතේ මේ බලන්නකො අද තමයි ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න. පුතේ ඕගොල්ලෝ ව්‍යාපාර දැකලා තියෙනවද? කඩවල් වලට ගිහින් තියෙනවද? එක එක ಜಾති ව්‍යාපාර වලට ගිහින් තියෙනව නේද? හොඳ නැද්ද කියන්නේ? ෆුඩ් සිටි කියන්නේ ව්‍යාපාරයක්. ගිහිල්ලා තියෙනවනේ. ගිහිල්ලා තියෙනවා. KFC එක කියන්නේ ව්‍යාපාරයක්. ඊට පස්සේ පීසා හට් එක, ඩොමිනෝස් පීසා එක, ඊට පස්සේ මැක්ඩොනල්ඩ් එක, සමහර දුර ප්‍රදේශවල නම් සමහර මම මේ කියන ෂොප් නැතුව ඇති. ඊට පස්සේ කීල් සුපර් එක සුපර් මාකට් නේද? තියෙනවා. හරි. ඊට පස්සේ ඒක වගේම පොතේ ගෙවල් ගාව අංකල්ගේ සිල්ලර කඩේ ඔයා උදේ පාන්දර පාන් ගෙඩියක් ගේන්න යන්නේ අංකල්ගේ පාන් කඩේ ඒකත් ළමයි ව්‍යාපාරයක්. ඒකත් ව්‍යාපාරයක්. අපි තුමු ගේ ඉස්සරහ ළමයි තැඹිලි ටිකක් තියාගෙන විකුණනවා කියලා මිනිස්සේ. පුතේ ඒකත් ව්‍යාපාරයක්. ඒකත් ව්‍යාපාරයක්. අපි තුමු ගේ ඉස්සරහ මිනිස්සෙක් මොනවා හරි බුලත් විතර ටිකක් තියාගෙන විකුණනවා කියලා. ඒකත් ව්‍යාපාරයක්. පැහැදිලිද? පුතේ එහෙනම් ව්‍යාපාර කියන්නේ අර මහා ලොකු බිල්ඩින් වල තියෙන AC දාලා අර්ධ සිකියුරිටි ගාඩ් කෙනෙක් දාලා CCTV කැමරා ගහලා ෂෝකේස් වල භාණ්ඩ දාලා තියෙන ව්‍යාපාර වලට විතරක්ම නෙමෙයි. නේද? ගේ ඉස්සරහා බුලත් විතර ටිකක් විකුණන මිනිස්සුත් මොකද කරන්නේ? ව්‍යාපාරයක්. හරි. බලමු එහෙනම් ව්‍යාපාරයක් මොකක්ද වෙන්නේ කියලා. පුතේ මට කියන්නකෝ ඔය කියන හැම කඩේකින්ම ෆුඩ් සිටි එකෙන් KFC එකෙන් පීසා හට් එකෙන් එහෙම නැත්නම් ගෙවල් ගාව අංකල්ගේ කඩෙන් නේද? ඔය හැම එකකින්ම සිද්ධ වුණේ අපේ අවශ්‍යතා සහ උවමනා ඉටු වෙන එක නේද? හවුද නැද්ද කියන්නේ? ඔය මං කියපු හැම ව්‍යාපාරයකම සිද්ධ වුණේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු වෙන එක නේද? හවුද නැද්ද කියපළ ඉක්මනට? නියමයි. හරි හොඳයි නියමයි. හොඳයි. අපේ අවශ්‍යතා සහ උවමනා ඉටු වෙන එකයි මේකෙන් සිද්ධ වුණේ. එහෙනම් අපි එහෙම කියමු.
අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා. තව පාරක් කියමු මාත් එක්ක. දැන් ළමයි මම මේව කටපාඩම් කරව යන්නේ. ආපහු මාත් එක්ක මේ පන්ති ඉවර වෙනකොට මගේ පන්ති අද දවස් ඉවරනකොට මම උගන්වපුවා 100% කටපාඩම් වෙන්නම උගන්වන්නේ. හැබැයි මාත් එක්ක කියන්න ඕනේ බලන්න. හරිද සර්ත් එක දැන් කියන්න ලයිව් කියන්න ඕනේ. හරිද සර්ට ඇහෙන්නේ නැති වුණා කමක් නැහැ පන්ති ගෙදර නම් කියන්න ඕනේ. හරිද? හරි කියමු ආපහු. එතකොට ආපහු පාඩම් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේක අලුත් විෂයක්. මුලින් නම් අල්ලයියා. තාම ඉන්නේ මුල. ඒ නිසා මෙතන නම් අල්ලගෙන යන්න. එතකොට හැමෝටම ඒකක් ගන්න පුළුවන් මම මේ මට්ටමට බලට උගන්වනවා. හරි. ගමු ආපහු. අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා. තවර කියමු අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා. අපි කරන ඕනම ආර්ථික කටයුත්තක් අපි කියන පුතේ ව්‍යාපාරයක් කිය. පැහැදිලිද? හරි මම නැවත කියනවා. මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා තවර කියමු අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක්. මං කිව්වේ ගෙවල් ගාව තැඹිලි ටිකක් විකුණන මිනිස්සයා කරන්නේ මොකක්ද? ආර්ථික කටයුත්තක්. නිකන් තැඹිලි ටික දෙන්නේ නැහනේ නේද? තැඹිලි ගෙඩිය විකුණලා රුපියල් 50ක් 60ක් ගන්නවා. ආර්ථික කටයුත්තක්. පැහැදිලිද? එහෙනම් අපේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක්. ඕන මොන කටයුත්තක්ද බං? පුතේ ආර්ථික කටයුත්තක් අපි කියන මොකක් කියලාද? ව්‍යාපාරයක් ලෙස හැඳින්වෙනවා කියන. හරි ආවනේ හරියට. තව පාරක් ගමු. මයින් කරවන්න. මතකයෙන් කියමු. මොනවා සපුරා ගැනීම සඳහාද? අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා. තව පාරක් කියමු. අවශ්‍යතා සහ දරුවෙක් කාලෙද බ ලියන්න ඕනේද කියලා. දැන්ම ලියන්න එපා. මාත් එක්ක ඉස්සෙල්ලාම කියලෙමු. මම ලියන්න වෙලාව දෙන්න. හරිනේ? මම ඔයාලට කටපාඩම් කරවන වෙලාවේදී ලියන්න යන්න එපා. ඒ වෙලාවේ මාත් එක්ක එකතුලා කියන්න. කියලා කටපාඩම් කරගන්න. මතක තියාගන්න. හරිනේ? ඊට පස්සේ මම ලියන්න වෙලාව දෙන්න. ඊට පස්සේ අපි ලියමු. ඊට පස්සේ මතකයෙන් ලියන්න බෝඩ් එක බලන්නෙත් නැතුව. හරිද? ඩිස්ප්ලේ එක බලන්නෙත් නැතුව තනියම ලියන්න. ලියලි වෙලා බලන්න ආ ලියප් එක හරිද කියලා. එහෙම කරමු. හොඳයිනේ? හරි. බලමු. ඒ කියන්නේ මෙහෙමයි. අපේ සබ්ජෙක්ට් එක මම කියන ආපහු අලුතෙන්. හරිද? ආපහු මම කියන මේක අලුත් සබ්ජෙක්ට් එකක්. ඒ නිසා පරණ විෂයන් ඉගෙන ගත්ත විදිහට නැතුව මේක අලුත් විදිහට ඉගෙන ගන්න. මේක මේ අද දවසේ ටික අදම පාඩම් කරලා ඉවර කරගන්න. එතකොට ගොඩ ගැහෙන්නේ. නේද? මොකද 6 වසරේ 7 වසරේ දැනුමක් අවශ්‍ය නැහැනේ කොමර්ස් වලට. මේ දැන් තමයි උගන්වන්න පටන් ගත්තේ. ඒ නිසා දරුවෝ ටික හැමෝම ගිහාන් සර් කියන විදිහට කොමර්ස් පන්ති වැඩ ටික කරනවා. ඒතර ඔයාලා හැමෝටම ඒකක් ගන්න පුළුවන් මට්ටමට අනිවාර්යෙන් වෙනවා. මේමයි. අපි ගමු ඉක්මනට. අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා. කියපළා මාත් එක්ක. අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා කරනු ලබන ඕනෑම මොන කටයුත්තක්ද? උදේ ඕනෑම මොන කටයුත්තක්ද? ආර්ථික කටයුත්තක් අපි කියනවා ව්‍යාපාරයක් කියලා. හරි. දරුවෙක් අහලා තිබ්බා සර් පන්ති ගාස්තු කොහොමද කියලා පන්ති ෆීස්. ළමයි අපේ ඩිජිටල් සරසවි අධ්‍යාපන ආයතනයේ මේ ඩිජිටල් සරසවි කියන ආයතනයේ ළමයි පන්ති ගාස්තු හරිම සාධාරණ විදිහට තමයි දරුවන්ට ලබා දීලා තියෙන්නේ. මොකද හේතුව හුඟක් දරුවන්ට පන්ති ගාස්තු ගෙවීමේ සමහරලාට අපහසුතාව තියෙනවා. හරිද? සමහරලාට අපහසුතාව තියෙනවා. ඒ නිසා අපේ ගුරුවරු ටික එකතු වෙලා ඊට පස්සේ අපේ ආයතනයේ එකතු වෙලා අපේ නිරෝෂණ සංවිධානය කරන මේ කාරණා සියල්ලම ඉතින් අපි තීරණය කරලා තියෙනවා අපේ ආයතනය ඇතුලේ විෂයන් 9කට විෂයන් 5කට සම්බන්ධ වුණොත් අපේ දරුවේ 6 වෙනි විෂය නොමිලේ හම්බ වෙනවා කියන. ඒ කියන්නේ විෂයන් 5කට අපේ පන්තියට ආවොත් හරිද විද්‍යාව ගණිතය ඉංග්‍රීසි සිංහල හරිද මේ කියන විෂයන් වලට ආවොත් තව එක විෂයක් නොමිලේ. ඒ කියන්නේ 5කට ගෙවුවොත් 6 නොමිලේ. ඒ කියන්නේ 6ටම යන්නේ 5 ගාස්තුව. පැහැදිලිද? කොමර්ස් පන්ති ගාස්තුව කීයද කියලා මොකද දෙනෙක් කාල් දෙමු පුතේ. කොමර්ස් පන්ති ගාස්තුව රුපියල් වෙන්නේ 800යි. රුපියල් 800යි. රුපියල් 1000යි සමහර විෂයන් වල ඔයාලා මම හිතන්නේ දන්නවා ඒ සම්බන්ධයෙන් හුඟක් අය. පුතේ මේ කොමර්ස් ක්ලාස් එකට පේපර් ක්ලාස් එකක් දැම්ම නැහැ. මොකද පේපර් ක්ලාස් එකක් කරන්න බං අපි තාම කොමර්ස් දන්නේ නැහැ. මේක අලුත් සබ්ජෙක්ට් එකක් නේද? කොමර්ස් ක්ලාස් එක අලුත් සබ්ජෙක්ට් එකක් නිසා අපි දැන් පේපර් ක්ලාස් එකක් කරන්න අපි දන්නේ නැහැනේ පේපර් එකක් ලියන්න. ඒ නිසා අපි දැනට මෙහෙම යමු. හරිනේ? එතකොට පේපර් ක්ලාස් එක ඇඩ් වුණාම ඔයාලට තව එකතු වෙන්නේ රුපියල් 200ක් විතරයි. ඒකට වෙනම ටයිම් එකක් හම්බ වෙනවා. තව පැය දෙකක් අපි වෙනම කොමර්ස් ක්ලාස් එකට දාන්න. පැහැදිලිද හැමෝටම? හරි. දැනට කොමර්ස් ක්ලාස් එකේ ෆීස් එක රුපියල් 800යි පුතේ වෙන්නේ. රුපියල් 800යි මාසෙටම නිබන්ධනය ඔයාලට ගෙදරටම එනවා.
පැහැදිලිද? නිබන්ධනය ඔයාලා ගෙදරටම courier service එක හරහා නැත්නම් තැපෑලෙන් ඔයාලට ගෙදරටම ලැබෙනවා. පැහැදිලිද? හරි. වැඩි විස්තර ඔයාලට ලබා ගන්න පුළුවන් අපේ අර මම ඔයාලට වෙන්දර දෙන්නේ නම්බර් එක අපේ ආයතනයේ නම්බරයට WhatsApp message එකක් දාලා call එකක් දීලා පුතාලට register වෙලා ඒ ටික ගන්න කොහොමද කියලා check කරගන්න හැකියාව තියෙනවා. හරි නියමයි. අපි එමු ඊළඟ කැලලට. හරි. පුතේ ව්‍යාපාරයක් කියලා කියන්නේ. ළමයි ඒත් එක මෙන්න මේ කාරණාවක් කියන්න ඕන. ළමයි අපි හරිම මානුෂීය ආයතනයක්. හරිම මානුෂීය ආයතනයක්. මොකද හේතුව මේ උගන්වන ගිහාන්ස හරිද ඔයාලා ආදරය කරන අපේ නිරෝෂණ සර් ඊට පස්සේ ඔයාලා ආදරය කරන අපේ ICT දිනිත් සර් ඊට පස්සේ පූජිත සර් සිංහල උගන්වනවා. හරිම ආදරණීය සර් කෙනෙක් ඉන්නවා අපේ අමිල සර් ඉතිහාසය උගන්වනවා. හරිද මාත් එක්ක ආයතන කීපයකම උගන්වනවා. හරිද ඉතින් ළමයි මේ අපේ තව අනිත් කෝසල සර්ලා එහෙම නේද? අපේ හැමෝම හරිද පුතේ අපි හරිම මානුෂීය පැත්තෙන් දරුවෝ දිහා බලනවා. පුතේ ඔයාට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් පන්ති ෆීස් ගෙවීම සම්බන්ධයෙන් හරිද ඇත්තටම ප්‍රායෝගික ගැටලුවක් තියෙනවා අපි තුමු ඔයාගේ පවුලේ තාත්තා නැහැ. හරිද අපි තුමු අම්මා නැහැ. හරිද එහෙම නැත්නම් අම්මා නැහැ තාත්තා නැහැ දෙන්නම නැහැ. ඔයා ඉන්නේ අම්මා නැන්ද කෙනෙක් ගාව ආච්චි කෙනෙක් ගාව. එහෙම දරුවෙක් නම් පුතේ අපිට ඒ ගැන අනිවාර්යෙන් කියන්න අපි ඒ ගැන ඉතාම සානුකම්පිතව හිතලා ආදරෙන් ඔයාලා ගැන හිතලා ඔයාලට කරන්න පුළුවන් උපරිම සහයෝගය දක්වනවා. අනිවාර්යෙන් ඒ සහයෝගය ඔයාලට ලබා දෙනවාමයි. පැහැදිලිද? ඊට අමතරව සමහර පවුල්වල ඉන්නවා දරු ඒ කියන්නේ සහෝදරයෙක් ඉන්නවා සහෝදරියක් ඉන්නවා ටිකක් විශේෂ අවශ්‍යතා තියෙනවා. ටිකක් බරපතල අසනීප තත්ත්වයක්. සමහරට දරුවේ ඔයාගේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්න පුළුවන් කැන්සර් එකක් තියෙනවා. නේද? දැන් කැන්සර් එකක් කියන එක හැමෝටම තියෙනවනේ ලංකාවේ නේද? හුඟක් පවුල්වල කැන්සර් එකක් තියෙන කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ වගේ ටිකක් බරපතල වීදම් යන ප්‍රශ්න මොනවා හරි තියෙනවනම් තාත්තගේ ජොබ් එක මොකක් හරි ගැටලුවක් කියලා නම් උදේ අපිට ඒ ගැන දැනුවත් කරන්න අපි ඒ ගැන ඔයාලට ඒක සාධාරණ හේතුවක් නම් අනිවාර්යයෙන්ම අපි ඔයාලට ඉතාම සාධාරණයක් කරන්න බැඳිලා ඉන්නවා. හේතුව ළමයි අපි හැමෝම හරිද අපි හැමෝම ඉගෙන ගත්තේ බොහොම දුක් මහන්සියෙන්. හරිද ගිහාන්ස ඔයාලට හරි ලස්සනට උගන්වනවනේ අද මේ දේවල් ඉගෙන ගන්න මමත් බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තා. අපේ අම්මලා තාත්තලා හරිම අමාරුවෙන් අපිට ඉගෙනුවා. ඒ ඉගෙන ගත්ත නිසා අපි අද ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට උගන්වනවා. හරිද? ඔයාට අද මම උගන්වන්නේ හරි ලස්සනට. ඔයා හරි ආසාවෙන් අහන් ඉන්නවනේ ගියන්ස කියන දේවල්. පුතේ ඉතින් මගේ කතාව අහන් ඉන්න මාව මේ තත්ත්ව නිර්මාණය කළේ අධ්‍යාපනයේ ඉගෙනීම. බොහොම අමාරු ඉගෙන ගත්තේ. මහ ලොකු සල්ලි තිබුණේ අපේ අම්මලා තාත්තලට. ඔයාලත් එහෙමනේ නේද? අපේ නේද ඔයාලගෙත් සමහරලාට තාම ගේ හදාගෙන යනවා. ගෙදර සමහරලාට ටයිල් අල්ලලා නැහැ. සිමෙන්ති ටික විතරයි දාලා තියෙන්නේ. ගෙදර බිත්ති බැඳලා කපරාදු කරලා නැහැ. සිවිලින් ගහලා නැහැ සමහර දරුවන්ගේ ගෙවල් වල. එහෙම තමයි. අපි ඉස්කෝලේ යන කාලේ අපේ ගෙවලුත් එහෙම තමයි තිබ්බේ. අපි තමයි ඉගෙනගෙන සල්ලි හම්බ කරලා ගෙවල් ටික කපරාදු කරලා ගේ තාප්පේ ගහලා ගේ වටේට ගේට්ටු ටික දාලා අර්ධ සිවිලින් ගහලා ලස්සන ගෙවල් ලස්සන කරේ අපි ඉගෙනගෙන. ඔයාලත් එහෙමයි. අම්මලා තාත්තලට පුළුවන් දේ අම්මලා තාත්තලා කරනවා. හරිද? එතනින් එහාට අරගෙන යන්නේ ඕගොල්ලෝ. හරිද? ඒකට ගුරුවරු අපි එකතු කරලා ඔයාලට උදව් කරනවා. ඒ නිසා අපි ඔයාලව අනිවාර්යයෙන්ම අපිට ඔයාලට අවශ්‍ය ගන්න අපි එක්කගෙන යනවා. අපි විශ්වාසයෙන් අපිත් එක්ක ඉන්න ඕනේ. හරිද? විශ්වාසයෙන් අපිත් එක්ක ඉන්න ඕනේ. ඒ විශ්වාසය අපිට තිබ්බොත් හරිද ඩිජිටල් සරසවි ආයතනය ගැන, නිරෝෂණ සර් ගැන, ගිහාන් සර් ගැන අපි ගැන විශ්වාසය තිබ්බොත් අපිට පුළුවන් උපරිම තැනින් ඔයාව ඔසවා තබනවා. හේතුව අපිත් ඒ වගේ ජටම අඩියේ අන්තිම මට්ටමේ ඉඳලා බොහොම අමාරුවෙන් ජීවිතේ ගොඩ ගිය මිනිස්සු. දැන් අද වෙනකොට ඇත්තටම ලස්සන ගෙවල් දොරවල් හදාගෙන ලස්සන වාහන අරගෙන ලස්සන ජීවිතයක් ගත කරනවා. හැබැයි අපිත් බොහොම අමාරුවෙන් තමයි ආවේ. නිසා අපහසු දරුවෙක්ගේ ඒ හැඟීම අපිට ඊටාම සංවේදීව තේරෙනවා. ඒ නිසා ඔයාට යම්කිසි අපහසුයක් තියෙනවා නම් මුදල් ගෙවෙන්න අපේ ආයතනය දැනුවත් කරන්න. එතකොට ආයතනය ඔයාගෙන හොයලා බලලා ඔයාට අවශ්‍ය කරන සාධාරණ ඉෂ්ට කරනවා. පැහැදිලිද? හරි. නිරෝෂණ සර් කියන හැමදාම කියන කතාවක් තියෙනවා ගිහාන් සර්. හරිද? නිරෝෂණ සර් ළම මට හරිම හිතවත් අපි දෙන්න නිතරම සර් මට කතා කරනවා. සර් කතා කරලා කියන්නේ ගිහාන් සර් අපේ දරුවන්ට මුදල් කියන දේ අධ්‍යාපනයට බාධාවක් වෙන්න බෑ. මුදල් කියන දේ මුදල් නැතිකම හරිද? තාත්තා අම්මට සල්ලි නැතිකම අධ්‍යාපනයේ නැති වෙන්න හේතුවක් වෙන්න බෑ. ඒ නිසා අපි එවැනි දරුවන්ට අනිවාර්යයෙන්ම උදව් කරමු සර් කියන එක නිරෝෂණ සර් ළමයි නිරන්තරයෙන් මට කියන ඊයේ රැත් 12:01 වෙනකන් විතර සර් මාත් එක්ක කතා කරලා ඊයේ කිව්වෙත් ওই ටික. හරි මට විශේෂයෙන්ම ඔයාලට අද දවසේ මේ කතාවක් කියන්න කියලා කිව්වා.
හේතුව අපි ඔක්කොම එකම එක පොකුරක්. අපි එක ටීම් එකක්. හරි. ඒ නිසා ඒ කාරණාව මම ආරම්භයෙන් මතක් කරා ඔයාලා හැමෝටම. හරි. අපි වැඩේ ඉස්සරහට කැලලට යමු. හරි. අපි ඉන්නේ ව්‍යාපාරවල අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක්. පුතේ ඒකට අමතරව හරි අපිට කියන්නකෝ එහෙනම් අපි ඔක්කොම කලින් මේ ව්‍යාපාර නිර්වචනය ලියාගනිමු. පුතේ මේකට ඕන නම් තව හරිද? හරි ළමයි මම නැවත කියනවා පුතේ මේ නිර්වචනය ලියාගන්න ඉක්මනට. පුතේ මේ නිර්වචනය ඉක්මනට ලියලා මට ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. ව්‍යාපාර කියන එක යටතේ මේ නිර්වචනය ලියාගන්න ඉක්මනට. නිර්වචන ලියාගන්න අවශ්‍යතා සහ උවමනා ඉවර කට්ටිය මට ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. සපුරා ගැනීම සඳහා කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක් අපි කියනවා ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ කියලා. හරි. සමහරලාට ඕනනම් මෙහෙම දාන්න පුළුවන්. අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම සම්බන්ධ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීම සම්බන්ධ ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේකටම භාණ්ඩ නිෂ්පාදනය හා බෙදා හැරීම කියන වචනේ ඇතුළත් කරන්න පුළුවන්. පැහැදිලි නේ? හරි. හරි හැමෝම වගේ ඕකේ කියලා මෙසේජ් එක දාලා තිබ්බා. අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක්. හරි. ළමයි අපි ඊළඟ මාතෘකාව. හරි ලස්සන මාතෘකාවක් ව්‍යාපාර ගැලීම් සටහන. ව්‍යාපාර කියන දේ කොටස් ගණනාවකින් හැදිච්ච කොටසක්. ව්‍යාපාර කියන එක අංශ ගණනාවකින් තමයි හැදිලා තියෙන්නේ. පැහැදිලිද? හරි. බලමු එහෙනම් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාර කියන එක අංශ ගණනාවක් එකට එකතු වෙලා තමයි පුතේ හැදිලා තියෙන්නේ. හරි. එහෙනම් බලන්න මෙන්න තියෙනවා ව්‍යාපාර. පුතේ ව්‍යාපාර මම ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරනවා. පැහැදිලිද? මේ තියෙන ව්‍යාපාර පුතේ මම ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරනවා. නිබන්ධනය තාම නැති දරුවෙක් ඉන්නවා නම් ව්‍යාපාර ගැලීම් සටහන කියලා මාතෘකාව දාගන්න. පැහැදිලිද? හරි. කලින් එක ලියාගෙන බැරි වුණා සර් කියලා දාලා තියෙනවා. හරි. තප්පර කීපයක් මම ආපහු පාරක් ඩිස්ප්ලේ කරන්නම්. අවශ්‍යතා සහ අපි ඉක්මනට ලියාගමු පුතේ. අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක්. හරි. ඒක ලියන අතරේ දරුවෙක් ප්‍රශ්නයක් අහලා තිබ්බා මම ඒකට කෙටි හැඳින්වීමක් කරන්නම්. දරුවෙක් අහනවා සර් ඩ්‍රොප් ෂිපින් කියන්නේ මොකක්ද කියලා. මොකද ඩ්‍රොප් ෂිපින් කියලා කියන්නේ අන්තර්ජාලය ඔස්සේ මුදල් හම්බ කරන්න පුළුවන් ක්‍රමවේදයක්. හරිද? මුදල් හම්බ කරන්න පුළුවන් ක්‍රමවේදයක්. ඕකේ ක්‍රම දෙකක් කීපයක් තියෙනවා. එකක් තමයි ඩ්‍රොප් ෂිපින්, තව එකක් තියෙනවා ඩිරෙක්ට් ෂිපින් කියලා. හරිද? මේ කොමර්ස් පාඩමට අදාළ නැහැ දරුවෙක් අහපු නිසා මම අහන්න කියලා දෙන්නේ. කෙටියෙන් කියලා දෙන්නම්. නික උදාහරණයක් හිතන්නකෝ මෙහෙම දෙයක්. eBay කියන platform එක හරහා eBay කියන වෙබ්සයිට් එකේ platform එක හරහා මට පුළුවන් භාණ්ඩ අලෙවි කරන්න පිටරට මිනිස්සුන්ට නැත්නම් ලංකාවේ මිනිස්සුන්ට ලෝකේ ඕනම තැනක ඉන්න මිනිස්සෙක්ට. හරි. අපි තු මෙහෙම දෙයක් ඔයා ඉන්නවා ඔයාගේ ළඟ තියෙන හෑන්ඩ් බෑග් එකක්. හරිද? ඒ හෑන්ඩ් බෑග් එක මම කෙටියෙන් වාට තේරෙන විදිහට කියන්නේ සරලව මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. මම ටිකක් සරල තේරෙන විදිහට කියන්නම්. ඒකෙදි වෙන්නේ අපිට ඔයා ගාව තියෙන හෑන්ඩ් බෑග් එකක්. ඒ හෑන්ඩ් බෑග් එක ඔයාගේ ගාස්තුව අපිට ඩොලර් 10යි. ඩොලර් 10යි. හරිද? ඔයා තමයි බෑග් නිෂ්පාදනය කරන්නේ ඩොලර් 10කට තමයි නිෂ්පාදනය කරලා විකුණන්නේ. අපි හිතමු මම මොකද කරන්නේ? ඔයාගේ බෑග් එක මගේ මමත් බෑග් විකුණන කෙනෙක් විදිහට මම ඇඩ්වර්ටයිස් කරනවා ආපහු eBay එකේ. හරිද? හැබැයි මම ඔයාගේ බෑග් එකම දාන්නේ කීයටද? අපි හිතමු ඩොලර් 100කට. හරිද? ඩොලර් 100කට. ඔයාගෙන් 10ට අරගෙන මම 100කට දානවා. හරිද? අපි හිතමු ඇමරිකාවේ ඉන්නවා ලොස් ඇන්ජලිස් වල මිනිස්සෙක්. එයා දකිනවා මගේ මන් දාලා තියෙන ඇඩ් එක. ලස්සන හෑන්ඩ් බෑග් එකක් තියෙනවා ඩොලර් 100යි. හරිද? ලංකාවේ මිනිස්සු ඩොලර් එක ලොකු ගාණක් වුණාට ඇමරිකාවේ මිනිස්සු ඩොලර් එක ලොකු ගාණක් නෙමෙයිනේ. නේද? හරි. ඒ නිසා ඒ කෙනා දැකලා මගේ ඇඩ් එක එයා කැමති වුණොත් මොකද කරන්නේ? මගෙන් ඩොලර් 100කට ඒක එයා මිලදී ගන්න. එතකොට මම මොකද කරන්නේ? අතරමැදියෙක් ඉඳලා ඔයා හරහා භාණ්ඩය අර ලොස් ඇන්ජලිස් වල ඉන්න ඇමරිකාවේ ඉන්න නෝනට යවනවා. ඒ හරහා මට ලොකු ගාස්තුවක් හම්බ වෙනවා. අන්න ඒ වගේ සිස්ටම් එකක් තමයි. ඒ වගේ සරල අදහසක් තමයි ළමයි ඔය ඩ්‍රොප් ෂිපින් කියන සිස්ටම් එක ඇතුලේ තියෙන්නේ. හරි. කොමර්ස් පාඩමට අදාළ නැහැ. දරුවෙක් අහපු නිසා අමතර දැනුමක් විදිහට තමයි මම ලබා දුන්නේ. හරි. අන්න හරි. e-money හොයන ක්‍රමයක්. හරි. ඇති නේද? හරි. පුතේ අපි නෝ ව්‍යාපාර ගැලීම් සටහනට
හරි අපි ඩ්‍රොප් ෂිපින් ගැන තවදුරටත් කතා නොකර අපි වෙන දවසක කතා කරමු ගොඩක් කල් තියෙනවනේ. හරි ව්‍යාපාර ගැලීම් සටහන පැහැදිලිද? හරි අපි ඩ්‍රොප් ෂිපින් ගැන වෙන දවසක කතා කරමු. අපි පාඩමත් ඉස්සරහට අරගෙන යන්න. මම වෙන දවසක ආපු පාරක් දීර්ඝ විස්තරයක් කරන්න. හරි පුතේ ව්‍යාපාර ගැලීම් සටහන පුතේ ව්‍යාපාර ඔන්න තියෙනවා ව්‍යාපාර මම මේ ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එක මම කියන පුතේ කර්මාන්ත එක මොකක්ද? එක කර්මාන්ත. එක කර්මාන්ත දෙක මම කියනවා පුතේ වාණිජ්‍ය කියලා. කර්මාන්තයි වාණිජ්‍යයි. ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකයි කර්මාන්තයි වාණිජ්‍යයි කියලා. මේ දෙක මතක කට්ටි මට yes කියලා මැසේජ් එකක් දාන්න. හරි. මේක මතක කට්ටි මට මැසේජ් එකක් දාන්න. කර්මාන්ත වාණිජ්‍ය. හරි. ව්‍යාපාරයක් කියලා කිව්වේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක්. ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකයි කර්මාන්තයි වාණිජ්‍යයි. පුතේ කර්මාන්ත තියෙනවනේ. මේ කර්මාන්ත අපි නැවත කොටස් දෙකකට වර්ග කරනවා. එක අපි කියනවා නිෂ්කර්ෂක කර්මාන්ත කියලා. මොන කර්මාන්තද බං? මොන කර්ෂකද? නිෂ්කර්ෂක කර්මාන්ත. නිෂ්කර්ෂක කර්මාන්ත. හරි. එක නිෂ්කර්ෂක කර්මාන්ත නම් අපි කියන පුතේ අංක 2 නිර්මාණක කර්මාන්ත කියලා කියනවා. නිෂ්කර්ෂක නිර්මාණක. පැහැදිලිද වැඩි? නිෂ්කර්ෂක නිර්මාණක. හරි. මුලට ගමු. මුලට ගමු. ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙක. කර්මාන්තයි වාණිජ්‍ය. කර්මාන්ත නැවත කොටස් දෙකයි නිෂ්කර්ෂක කර්මාන්තයි නිර්මාණක කර්මාන්තයි. මම මේක පැහැදිලි කරලා දෙන්නම්. එතකොට තේරෙනවා. පුතේ සමහර කර්මාන්ත තියෙනවා. ඒ කර්මාන්තය ස්වභාවික සම්පත් තමයි පාවිච්චි කරන්නේ. ස්වභාවික සම්පත් වලින් තමයි කර්මාන්තය කරගෙන යන්නේ. ඒ ස්වභාවික කියන්නේ ස්වභාවික සම්පත වෙනස්කම් වලට වාජනය කරන්නේ නැතුව ස්වභාවික සම්පත ආකාරයෙන්ම විකුණනවා නම් අපි ඒකට කියනවා නිෂ්කර්ෂක කර්මාන්ත කියලා. සමහර වෙලකට ප්‍රාථමික කර්මාන්ත කියලා කියනවා. පැහැදිලිද? ඒ කියන්නේ ස්වභාවික සම්පත ඒ ආකාරයෙන්ම අලෙවි කරනවා නම් අපි හිතමු දීවරෙක් යනවා මුහුදු. දීවරෙක් මුහුදු ගිහිල්ලා මුහුදෙන් අල්ලන් එනවා මාළු ටික. මාළු අල්ලන් ඇවිල්ලා මාළු ලෑල්ලේ තියලා මාළු විදියටම විකුණනවා. මුහුදෙන් අල්ලන් ආවෙත් මාළුව විකුණන්නෙත් මාළුව ස්වභාවික සම්පත ඒ විදිහටම නේද විකුණන්නේ. අන්න පුතේ ඒක නිෂ්කර්ෂක කර්මාන්තය. අපි තුමු එළවලු වගා කරන ගොවියෙක් එයා එළවලු වගා කරනවා ඒ එළවලු ටික අස්වැන්න අරගෙන එහෙම්මම ගෙනහලා විකුණනවා. පුතේ එයාගේ ගොවිපලෙන් කඩා ගන්න එළවලු ටික ඒ විදිහටමයි විකුණන්නේ. ස්වභාවික සම්පත් ඒ ආකාරයෙන්ම විකුණනවා. පැහැදිලි නේද? පැහැදිලි නේද? හරි. අපි තුමු පළතුරු වලත් එහෙම. එයා පළතුරු වගා කරලා ඒ ටික එහෙම් පිටින්ම ගෙන ස්වභාවික සම්පත් ඒ ආකාරයෙන්ම ස්වභාවික සම්පත් වලට වෙනසක් කරන්නේ නැතිනම් අපි ඒකට කියනවා නිෂ්කර්ෂක කර්මාන්ත කියලා. පැහැදිලිද වැඩි? අපි හිතමු සුරතල් මසුන්. හරිද? විවිධ සත්තු පෙට් ෂොප් එකක් ගැන හිතන්නකෝ. සුරතල් සතුන් ඇති කරන මේ ව්‍යාපාරයක් ගැන හිතන්න. කර්මාන්තයක් ගැන නේද? අපි තුමු බලු පැටව හදලා විකුණනවා. ඉතින් කොළඹ එහෙම ළමයි හරි ප්‍රසිද්ධ ව්‍යාපාරයක් ඕක. අනිත් රුපියල් 30000 40000 ලක්ෂ ගණන් වල බලු පැටවු ඉන්නවා. නේද? ඔය කඩවල් වල. ඉතින් ඒ නිසා ළමයි කොළඹ පැත්තේම හරි ප්‍රසිද්ධ ව්‍යාපාරයක්. එතකොට අන්න ඒක මොකක්ද? නිෂ්කර්ෂක ස්වභාවික සම්පත ඒ ආකාරයෙන්ම විකුණනවා. අන්න හරි දරුවෙක් දාලා මල් පැල, පැල වර්ග. හරිද? ඊට පස්සේ කැලෑවෙන් ගන්න ඖෂධ වර්ග. නේද? අන්න ඒ වගේ දේවල් අපි කියන පුතේ මොකක්ද? නිෂ්කර්ෂක කර්මාන්ත කියලා. ස්වභාවික සම්පත් ඒ ආකාරයෙන්ම නිෂ්පාදනය කරනවා නම් පැහැදිලිද? අපි තුමු ගහෙන් කඩා ගන්න පොල් ටික පොල් විදිහට විකුණනවා. නිෂ්කර්ෂකයි. හරි හොඳයි. ඊළඟ එක. පුතේ ඊළඟ එක නිර්මාණක වචනයෙන්ම තේරෙනවා. නිර්මාණක කියන්නේ නිර්මාණයක් කරපු කර්මාන්තය. නිර්මාණක අර ස්වභාවික සම්පත තියෙන්නේ. ඒකෙන්ම නිර්මාණයක් කරලා වෙනසක් කරලා නිර්මාණය කරන ව්‍යාපාර කර්මාන්ත වල අපි කියන නිර්මාණක කර්මාන්ත. අර ඉස්සෙල්ලා මං කිව්වේ මුහුදෙන් අල්ලගෙන එන මාළු විදියටම ලෑල්ලේ තියලා විකුණන්නේ නැතුව මාළු පෙට්ටියක දාලා ගෙයින් ගෙට කියලා විකුණන්නේ නැතුව ඔය මාළු ටික ටින් එකකට දාලා පුතේ ටින් එකකට දාලා ඒ ටින් එකට අවශ්‍ය කරන කිමිකල් අරමුණ ටික දාලා ටින් එක වහලා පුතේ වටේට ගහනවා ලේබලයක් ජැක් මැකරල් කියලා.
අන්න සැමන් ව්‍යාපාරය. පුතේ සැමන් කර්මාන්තය නිෂ්කර්ෂකද නිර්මාණකද? මට කියන්න නිෂ්කර්ෂකද නිර්මාණකද? එකද දෙකද? සැමන් කර්මාන්තය නිෂ්කර්ෂකද නිර්මාණකද? එකද දෙකද? වැඩි ලේසි. හරිම ලේසි. අන්න හරි. ඒක නිර්මාණයක් සිද්ධ වෙලා නේද? මාළුව විදිහටම නෙමෙයි. එහෙනම් නිර්මාණක කර්මාන්ත අංක 2. අපි හිතමු හරි මේකට උත්තරේ කියන්නේ. පතලකින් ලබා ගන්න පතල රත්නපුර පැත්තේ එහෙම ගත්තාම පතලකින් ලබා ගන්න මැණික් ගලක් මැණික් විදියටම ගිහිල්ලා විකුණනවා. අපි තු විනිල් මැණික් කහවත්ත ගාවට ගිහිල්ලා නේද? මැණික් ගල එයා කොලෙන් හොයාගත්ත මැණික් ගල විදිහටම විකුණනවා. අපේ දරුවෝ ටික අත උස්සන් ඉන්න දරුවෝ ටික පොඩ්ඩක් පාත් කරමු. මට උත්තර ටික පේන්නේ නැහැ බං සමහර උත්තර. හරි. හරි thank you හොඳයි. හරි ළමයි අන්න හරි. මැණික් ගල විදිහට විකුණුවොත් මොකද වෙන්නේ? ඒක නිෂ්කර්ෂක. හැබැයි හිතන්නකෝ ඔය මැණික් ගල ගෙනහල්ලා කපලා පොලිෂ් කරලා ඔපමට්ටම් කරලා මුද්දකට අල්ලලා විකුණුවොත් ඒක මොකද්ද? නිෂ්කර්ෂකද නිර්මාණකද? එකද දෙකද? දැන් තේරෙනවනේ වෙනස. පුතාට දැන් තේරෙනව නේද? හරියටම අහන්න. පැහැදිලිද? හරි. අපි තුමාර පළතුරු එළවලු ජූස් හදලා විකුණනවා. නේද? ඊට පස්සේ උයලා විකුණනවා. ඩෙවල් හදලා විකුණනවා. නේද? එක එක જાති කෑම හදලා විකුණනවා. පුතේ ඒක නිර්මාණක කර්මාන්තය. කාරණා පැහැදිලි නේද? ස්වභාවික සම්පත් වෙනසක් කරන්නේ නැතිනම් ස්වභාවික සම්පත් ඒ විදිහටම දෙනවා නම් නිෂ්කර්ෂක, වෙනසක් කරනවා නම් නිර්මාණක. පැහැදිලිද වැඩේ? හරි ළමයි. කාරණා පැහැදිලිද? එහෙනම් මුලට පුතේ අපි කතා කරන්නේ ව්‍යාපාර පිළිබඳ. පුතේ ව්‍යාපාරයක් කියන්නේ අවශ්‍යතා සහ වමනා සපුරා ගැනීම සඳහා කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක්. ඕනෑම මොන කටයුත්තක්ද? ආර්ථික කටයුත්ත. ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකයි. කර්මාන්තයි වාණිජ්‍යයි. කර්මාන්ත කොටස් දෙකයි නිෂ්කර්ෂකයි නිර්මාණකයි. පුතේ අම්ම මේක අවසානයේ කියනවා කියන කතාව. පුතේ කර්මාන්ත කොටස් දෙකයි නිෂ්කර්ෂකයි නිර්මාණකයි කියන. නිෂ්කර්ෂක කියන්නේ ස්වභාවික සම්පත් ඒ විදිහටම විකුණන කර්මාන්ත. නිර්මාණක කියන්නේ ස්වභාවික සම්පත් වල වෙනස්කම් සිද්ධ කරලා කරන කර්මාන්ත. පැහැදිලිද? සමහර වෙලකට ප්‍රාථමික නිෂ්පාදනය කියලා කියනවා, සමහර වෙලකට ද්විතීයික නිෂ්පාදනය කියලා කියනවා. හරිනේ? හරි. නියමයි. මේ දක්වා තේරිච්ච කට්ටිය මට yes කියලා මැසේජ් එකක් දාන්න. මේ දක්වා තේරිච්ච කට්ටිය මට දාන්න මැසේජ් එකක් yes කියලා. නියමයි. හරි නියමයි. වැඩි හැමෝටම පැහැදිලිනේ? නියමයි. මං කියවනේ හැමතිස්සෙම අපි කොටසක් උගන්වනවා. ඒක ළමයින්ට තේරුණාද කියලා බලලා තමයි ඊළඟ කැලට යන්නේ. හරි. පුතේ ඊට පස්සේ අපි යනවා වාණිජ්‍යයට. මේ වාණිජ්‍යත් මම බෙදනවා කොටස් දෙකකට. වාණිජ්‍ය කොටස් දෙකයි වෙළඳාමයි උපකාරක සේවයි. වෙළඳාමයි උපකාරක සේවයි. පැහැදිලිද? හරි. වැඩේ ලේසි. ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකයි. කර්මාන්තයි වාණිජ්‍යයි. කර්මාන්ත කොටස් දෙකයි නිෂ්කර්ෂක වෙනස් කරන්නේ නැති එක, වෙනස් කරන එක නිර්මාණක, නිර්මාණයක් කරන එක නිර්මාණක. හරි. වාණිජ්‍ය කොටස් දෙකයි වෙළඳාමයි උපකාරක සේවයි. වෙළඳාම උපකාරක සේවා. තව පාරක් මේ වාක්‍ය ගෙදර ඉඳන් කියමු ජනතාව. උපකාරක සේවා. ආවේ නෑ බං තව පාරක් කියමු. උපකාරක සේවා. වෙළඳාමයි උපකාරක සේවයි. පුතේ වැඩේ ලේසි. මේ වෙළඳාම තියනෝ නේද? මේ වෙළඳාම මම නැවත කොටස් දෙකකට බෙදනවා. මේ වෙළඳාම පුතේ මම නැවත කොටස් දෙකකට බෙදනවා. හරිද? මම පළවෙනි එක කියනවා. මම පළවෙනි එක කිව්වහම ඔයාලා මට දෙවෙනි එක chat එකට දාන්න ඕනේ. හරිද? මම පළවෙනි එක කිව්වහම ඔයාට නිකම්ම දෙවෙනි එක මේක කියලා තේරෙනවා. හරිද? හරි බලමු try කරලා. මම පළවෙනි එක කියනවා ඔයාලා මට දෙවෙනි එක කියන්න ඕනේ. නේද? බලමු try කරලා. වෙළඳාම කොටස් දෙකයි. හරිද? කොටස් දෙකයි. එක අපි කියනවා රට ඇතුලේ වෙළඳාම, එකට අපි කියනවා දේශීය වෙළඳාම. එක අපි කියනවා දේශීය වෙළඳාම. එහෙනම් මට කියපල්ලා බලන්න දෙවෙනි එක මොකද්ද කියලා. එක දේශීය වෙළඳාම නම් දෙක මොකද්ද කියලා හැමෝම කියපල්ලා බලන්න මට. මොන වෙළඳාමද? හරියටම හරි. එක දේශීය වෙළඳාම නම් දෙක අපි කියන පුතේ මොකද්ද? විදේශීය වෙළඳාම. හරිම ලේසි. එක දේශීය වෙළඳාම, දෙක විදේශීය වෙළඳාම. හරි. මේක ගැන දැන් හිතන්න එපා. හරි. ඊට පස්සේ මම කියනවා දේශීය වෙළඳාමද. පුතේ මේ දේශීය වෙළඳාම මම ආපහු කොටස් දෙකකට බෙදනවා. වැඩි ලේසි යා.
හරි මම පළවෙනි එක කියනවා ඔයගොල්ලෝ මට දෙවෙනි එක chat එකට දාන්න. හරිද? මම පළවෙනි එක කියනකොට ඔයාලා දෙවෙනි එක chat එකට දාන්න. දේශීය කොටස් දෙකයි එක මං කියනවා තොග වෙළඳාම. එහෙනම් දැන් මට කියපළ බලන්න දෙවෙනි එක මොකද්ද කියලා. එක තොග වෙළඳාම නම් දෙක මොකද්ද ජනතාව? හරියටම හරි. හරි ඔයාලා දන්නවා මේක. එක තොග වෙළඳාම එක තොග වෙළඳාම එහෙනම් දෙක මොකද්ද? හරියටම හරි. එක තොග වෙළඳාම නම් දෙක අපි කියනවා සිල්ලර වෙළඳාම. හරියටම හරි. තොග වෙළඳාම සිල්ලර වෙළඳාම. ආපහු මුලට ගමුද මේ දක්වා දාන්න ටික. අනේ ඊළ එකක් ගිහලා බලමුකෝ. පුතේ මං එහෙනම් දැන් යනවා අපෝ විදේශීය වෙළඳාමට. විදේශීය වෙළඳාම කොටස් දෙකකට බෙදෙනවා. මම එක කියනවා ජනතාව දෙවෙනි එක කියනවා. කැමතිනේ වැඩේට? හරි. දේශීය වෙළඳාම කොටස් දෙකයි එක අපි කියනවා ආනයන වෙළඳාම කියලා. එක ආනයනය නම් දෙක මොකක්ද? එක ආනයනය නම් දෙක මොකක්ද? ආනයනය නම් දෙක මොකක්ද? අපනය ණය. අන්න හරි. අපනයනය. ආනයනය අපනයනය. හරි. ළමයි මේ දක්වා chart එක හැමෝටම පුළුවන්. මේ දක්වා chart එක හැමෝටම පුළුවන්. බලමු පිළිවෙලට. හරි. බලන්න ඉක්මනට. ව්‍යාපාර. පුතේ ව්‍යාපාර නිර්වචනය කියමු. ව්‍යාපාර නිර්වචනය කියමු. අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක් අපි කියනවා ව්‍යාපාරයක් කියලා. ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකයි. මාත් එක කියමු ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකයි. මොනවාද කොටස් දෙක? එක කර්මාන්තයි වාණිජ්‍යයි. කර්මාන්ත නැවත කොටස් දෙකයි. නිෂ්කර්ෂක නිර්මාණක වෙනස්කම් කරන්නේ නැති ස්වභාවික විදියටම කරන එක නිෂ්කර්ෂක. වෙනස් කරනවා නම් නිර්මාණක. හරි. කර්මාන්තයි වාණිජ්‍යයිනේ. වාණිජ්‍ය කොටස් දෙකයි වෙළඳාමයි උපකාරක සේවය. වෙළඳාමයි උපකාරක සේවය. උදේ වෙළඳාම කොටස් දෙකයි රට ඇතුලේ දේශීය විදේශීය. ලේසි. දේශීය විදේශීය. දේශීය කොටස් දෙකයි රට ඇතුලේ තොග සිල්ලර. විදේශී කොටස් දෙකයි ආනයන අපනයන. ජනතාව මේ දක්වා සුපිරියට තේරිච්ච කට්ටිය මට දාන මෙසේජ් එකක් කියස් කියලා. තව උපකාරක සේවා කීපයක් තියෙනවා මම ඊට පස්සේ කියලා දෙන්නම්. හරි මේ දක්වා ටික සුපිරියට තේරිච්ච කට්ටිය. අද දවසේ මම ඉගෙනුවේ ඔයාලට ව්‍යාපාරවල නිර්වචනයයි මේ ව්‍යාපාරවල ගැලීම් සරහනයි තාම ඉගෙනුවේ. හරිනේ. අද දවසේ උගන්වපු ටික සුපිරියට තේරිච්ච කට්ටිය තමයි මේ yes කියලා මෙසේජ් දාන්නේ මයියා. හරි හරියටම හරි. හරි. වෙළඳාම කොටස් දෙකයි දේශීය විදේශීය. දේශීය කොටස් දෙකයි තොග සිල්ලර. විදේශී කොටස් දෙකයි ආනයන අපනයන. පුතේ උපකාරක සේවා තියෙනව නේද? උපකාරක සේවා කියලා කියන්නේ ව්‍යාපාර දියුණු කරගන්න. ව්‍යාපාර කටයුතු පහසුවෙන් කරගෙන යන්න ව්‍යාපාරවලට උපකාර වන සේවා. ව්‍යාපාරවලට උදව් වෙන සේවා. පළවෙනි සේවාව තමයි ළමයි බැංකු සේවාව. බැංකු වලින් ළමයි ගොඩක් උදව් කරනෝනේ ව්‍යාපාරවලට. බැංකු ණය දෙනවා නේද? බැංකුවේ වැඩිපුර තියෙන සල්ලි ටික පරිස්සම් කරලා දෙනවා. චෙක් පත් වලින් ගනුදෙනු කරන අවස්ථාව හදලා දෙනවා. ඒ වගේ බැංකු වලින් පුතේ ලොකු සේවාවක් ඉටු කරනවා ව්‍යාපාරවලට. එහෙනම් පළවෙනි උපකාරක සේවාව බැංකු සේවාව. දෙවෙනි එක අපි කියනවා රක්ෂණය. බැංකු රක්ෂණය. තව පාරක් කියන්න බැංකු රක්ෂණය. තව පාරක් කියමු පුතේ බැංකු රක්ෂණය. ආවේ නෑ බං තව පාරක් කියමු බැංකු රක්ෂණය. තව පාරක් කියමු බැංකු රක්ෂණය. නේද? රක්ෂණයනොත් උදව් කරනවා. දැන් ව්‍යාපාරවල ළමයි ලොකු ලොකු යන්ත්‍ර උපකරණ පාවිච්චි කරනවා. නේද? විදුලිය ගෙදරකට වඩා විදුලි බලය වැඩිපුර පාවිච්චි කරනවා. විවිධ දේවල් නේද? එක එක જાති මැෂින් තියෙනවා. ඒතර අනතුරක් වෙන්න ඉඩකඩ වැඩි. දැන් හිතන්නකෝ ගෙදර තියෙන නිකන් ගෑස් සිලින්ඩරේ නිකන් පුපුරන සීන් එකක් නේ දැන් තියෙන්නේ. නේද? හිතන්නකෝ ව්‍යාපාරයක ඒ වගේ කොයිතරම් මැෂින් තියෙනවද? නේද? එකක මිස්ටේක් එකක් වුණොත් මුළු පළාතම ගිනි ගන්නවා. නේද? අපි දැකලා තියෙනවා සමහර ලාවට අපේ රටේ සහ පිට රටවල නිවුස් වල නේද? එහෙම දේවල් වෙලා තියෙනවා. කර්මාන්ත ශාලාවල එහෙම හානි වෙන්න පුළුවන්. එහෙම හානියක් වුණොත් රක්ෂණ සමාගම මොකද කරන්නේ? ඒගොල්ලන්ට වන්දි මුදල් දෙනවා නැවත ඒක හදා ගන්න. හරි. එහෙනම් බැංකු රක්ෂණය ඉලේක අපි කියනවා ප්‍රවාහනය. බැංකු රක්ෂණය ප්‍රවාහනය. පුතේ ප්‍රවාහනයනුත් ව්‍යාපාර වලට සෑහෙන උදව් කරනවා. සේවකයෝ ටික ගෙන්න ගන්න, සේවකයෝ ටික ගිහින් දාන්න ආපහු නේද? අමුද්‍රව්‍ය ටික ගෙන්න ගන්න, අපේ භාණ්ඩ ටික ලෝකෙ පුරා බෙදා හරින්න අපිට ප්‍රවාහනය වැදගත් වෙනවා. එහෙනම් බලන්න බැංකු රක්ෂණය ප්‍රවාහනය. තව පාරක් කියමු හැමෝම බැංකු රක්ෂණය ප්‍රවාහනය. ආවේ නෑ බං හැමෝම කියමු පුතේ බැංකු රක්ෂණය ප්‍රවාහනය. අවසානික අපි කියනවා sannivedanaye. sannivedanaye. sannivedanayen ව්‍යාපාරවල කොච්චර සේවාවක් ඉටු වෙනවද කියන එක මම අමුතුවෙන් කියන දෙයක්
නෑ. බැංකු රක්ෂණය ප්‍රවාහනය. පැහැදිලිද? පුතේ ඉන්ෂුරන්ස් කියලා කියන්නේ මේ රක්ෂණයට තමයි යා. හරි හොඳයි. කමියුනිකේෂන් මෙහෙම. බැංක් ඊට පස්සේ ඉන්ෂුරන්ස් ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ටේෂන් ඊට පස්සේ කමියුනිකේෂන් ඉංග්‍රීසි වලින්. බැංකු රක්ෂණයේ ප්‍රවාහනයේ sannivedana. හරි. ළමයි මෙන්න තියෙනවා අපේ ව්‍යාපාර ගැලීම් සටහන. ව්‍යාපාර ගැලීම් සටහන. ළමයි එකපාරක් බලමු තාම මතකෙන් කියන්න බලන්න. පුතේ ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකයි. කර්මාන්තයි වාණිජ්‍යයි. තාපාරක් කියමු කර්මාන්තයි වාණිජ්‍යයි. කර්මාන්ත කොටස් කීයද? කොටස් කීයද කර්මාන්ත? ඉක්මනට කියන්න. කර්මාන්ත කොටස් කීයද? කිව්වද ඉක්මනට? කොටස් දෙකයි. එක නිෂ්කර්ෂක නිර්මාණක. නිෂ්කර්ෂක නිර්මාණක. නිෂ්කර්ෂක කියන්නේ ස්වභාවික සම්පත් වෙනස් කරන්නේ නැත්තම්. වෙනස්කම් කරනවා නම් නිර්මාණක. වාණිජ්‍ය කොටස් දෙකයි වෙළඳාමයි උපකාරක සේවා. වෙළඳාම කොටස් දෙකයි දේශීය විදේශීය. දේශීය කොටස් දෙකයි තොග සිල්ලර. විදේශීය කොටස් දෙකයි ආනයන අපනයන. උපකාරක සේවා කොටස් හතරයි. බැංකු රක්ෂණය ප්‍රවාහනය sannivedana. බැංකු රක්ෂණය ප්‍රවාහනය sannivedana. පුතේ මෙන්න තියෙනවා ව්‍යාපාර ගැලීම් සටහන. පුතේ ඉක්මනට ගමු මේක. අපිට විනාඩියක් යන්නේ විනාඩි දෙකක් දෙන්නම් මම. විනාඩි දෙකකින් අපි මේ කොටස අතර ඉවර කරගමු. ව්‍යාපාර ගැලීම් සටහන විනාඩි දෙකක් ඇතුළත මේක අතර ඉවර කරගමු ඉක්මනට. අපි ළඟට එන ලස්සන කොටසකට ව්‍යාපාර ගැලීම් සටහන. ව්‍යාපාර ගැලීම් සටහන. හරි ඇඳ ඉවර ජනතාව මට ඕකේ කියලා දාන්න. මම උගන්වනකොට අඳින්නත් එපා. වාසිත උගන්වනකොට අඳින්නත් එපා. මොකද මම උගන්වනකොට පාඩම් කරනවනේ. හරි. ඒතර මම පාඩම් කරන ටයිම් එකේ ඔයාලා ලිව්වොත් මොකද වෙන්නේ? ඒතර ඔයාලට පාඩම් හිටින්නේ. ඔයාලට තනියම පාඩම් කරගන්න වෙන්නේ. ළමයි මේ chart එක විභාගෙට අහන්නේ නැහැ. හරිද? මේ chart එක අච්චු පොතේත් නැහැ. හරිද? ඔයාලගේ අච්චු පොතේ පළවෙනි පාඩමත් මම ඔයාලගේ පළවෙනි ටියුට් එකට මුද්‍රණය කරලා දෙන පිටිපස්සේ. හරිනේ? පළවෙනි ටියුට් එක ඉතින් පළවෙනි පාඩමත් ටියුට් එකේ පිටිපස්සට මම මුද්‍රණය කරලායි තියෙන්නේ. හරිනේ? එනිසා මේ තාම අච්චු පොත් ලැබුණේ නැහැ කියලා බය වෙන්න දෙයක් නැහැ. අච්චු පොතත් මම ටියුට් එකේම මුද්‍රණය කරලා දාලා තියෙනවා. හරි. ළමයි අච්චු පොතේ මේ රූප සරහන නැහැ ගැලීම් සරහන. හරිද? සමහරට මේ ටියුට් එක දැක්කොත් අපේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් සමහරට කියයි ගියාන්ස මේ වැඩිපුර උගන්ලා මේක සිලබස් එකේ නැහැ කියලා. ඔව් මේක නැහැ තමයි. මේක නෑ. හැබැයි මේක කෑලි ගොඩක් උගන්වනවා විභාගෙදී. හරිද? උදාහරණයක් 11 වසරේ පළවෙනි පාඩම තමයි 11 වසරේ වෙළඳාම හා උපකාරක සේවා. 11 වසරේ පළවෙනි පාඩම. ඒකෙදි මෙන්න මේ ඒකේ වාණිජ්‍ය කියන එක නේද? වෙළඳාම හා උපකාරක සේවා කියන්නේ වාණිජ්‍ය කියන එකනේ. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ කෑල්ලම එතෙන්දී අපි ඉගෙන ගන්නවා. එතකොට ළමයා දන්නේ මොකක්ද යකෝ කොහොමද ඔය කියන්නේ අපේ කොමර්ස් සබ්ජෙක්ට් එකට සම්බන්ධුනේ කියලා. මේ විදිහට තමයි සම්බන්ධුනේ. පැහැදිලිද? හරි ඒ නිසා ඉස්සරහා තියෙන සමහර කෑලි වලට පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා අච්චු පොතේ තියෙන පිළිවෙලේ. ඒ නිසා මම ඒ ටික උගන්වනකොට දරුවට නැත්නම් එක දිගට ගලාගෙන යන්නේ නැහැනේ පාඩම. එහෙන් මේ කෑලි ටිකක් දැම්මොත් ඒ නිසා මම මොකද කරන්නේ? අර අච්චු පොතේ සිලබස් එකේ අඩුවක් තියෙනවා නම් ඒ ටික ෆිල් කරගෙන තමයි යන්නේ. කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මේක අච්චු පොතේ නෑ කියලා. ඔව් අච්චු පොතේ නෑ. හරිනේ. හැබැයි අපි මේවා ඉගෙන ගන්නකොට මේවා දැනගෙන ඉන්න ඕනේ. පැහැදිලිද? හරි. උදාහරණයක් පුතේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තමන්ගේ වාර්ෂික වාර්තාව පිළියෙල කරනකොට හරිද කෘෂි කාර්මික සේවා කියලා වර්ග කරනවා. හරිද සමහර අවස්ථාවලදී ප්‍රාථමික ද්විතීයික තෘතීයික කියලා වර්ග කරනවා. මේ තියෙන්නේ ප්‍රාථමික නිෂ්කර්ෂක නිර්මාණක කියන්නේ ද්විතීයික. හරිද වාණිජ්‍ය තමයි පුතේ තෘතීයික කියලා කියන්නේ. ඉතින් මේව දැනගෙන ඉන්න ඕනේ අපේ දරුවෝ. හරි. හොඳයි. හැමෝම වගේ ඕකේ කියලා දාලා තියෙනවා. තව තප්පර කීපයක් දෙන්න උනාට. තව තප්පර කීපයක් දෙන්න. ලියාගත්ත නේද හැමෝම? හරි හොඳයි. ළමයි මට පොඩි chat එකකට මැසේජ් එකක් දාන්නකෝ. අපේ ඩිජිටල් සරසවියේ සබ්ජෙක්ට් 6ටම ඒ කියන්නේ 5කට ඇවිල්ලා 6 වෙනි එකත් ෆ්‍රී හම්බෙච්ච කට්ටිය මට yes කියලා මැසේජ් එකක් දාන්න බලන්න. නෑ 6යි කියලා මැසේජ් එක දාන්න බලන්න 6යි කියන. දැන් තමත් අපේ ඩිජිටල් සරසවියේ සබ්ජෙක්ට් 6ටම ලියාපදිංචි වෙලා ඉන්න දරුවෝ 6යි කියලා මැසේජ් එක දාන්න. නේම. chat එකක් ඉන්නවනේ.
හරි 6යි 8යි ආයේ ඩ්‍රාමා තියෙනවා ICT කොහොමද තියෙනවනේ ඩ්‍රාමා ඊට පස්සේ මියුසික් තියෙනවා ඊට පස්සේ මම දැක්ක අපේ රන්සි කියලා මිස් කෙනෙක් ඉන්නවා අපේ නේද රන්සි මිස් ළමයි සිංහල සාහිත්‍ය වගේ විෂයක් උගන්වනවා ඒ වගේ නේද හොඳයි 8ම එනවා සර් කියලා දාලා තියෙනවා හරි නියමයි හරි තාම ලියාපදිංචි වෙච්ච නැති දරුවෝ ඉන්නවා නම් ඉක්මනින්ම ලියාපදිංචි වෙන්න ඉක්මනින්ම මේ ඉදිරි දවස් කීපෙදී හරි පන්ති ගාස්තුවේම ගෙවීම් කටයුතු කරලා ඉක්මනට රෙජිස්ට්‍රේෂන් ටික අවසන් කරගන්න එතකොට ඔයාලට පහසුවෙන් අඛණ්ඩව මේ වැඩේ කරන්න යන්න පුළුවන් හරිද ලංකාවේ අපි දන්නේ නැහැ පුතේ ඉදිරියේදී ෆිසිකල් ක්ලාස් කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා හැබැයි අපේ ඩිජිටල් සරසවියේ ඔන්ලයින් පන්තිය නොනවතින ඔන්ලයින් පන්තිය කවදාවත් මේක ඉවර කරන්නේ නැහැ අපි හැම සති ඒ කියන්නේ හැමදාම මේක උගන්වනවා හරිද ඔන්ලයින් ආකාරයට කරනවා මේ පන්තිය ඒ නිසා පොඩ්ඩක් අමාරුනේ අඛණ්ඩ වැඩේ යන හරි හොඳයි සර් අපි කොහොමද රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා දරුවෙක් දාලා තියෙනවා මම ආපහු පාරක් වුණ නම්බර් එක කියන්නම් ෆෝන් නම්බර් එක මේ නම්බර් එක මම ලියා ගන්න ඕනේ බං 0.77යි 392යි 0.77යි 392යි 0.77යි 392යි ඊට පස්සේ 76යි 12 76යි 12 76යි 12 76යි 12 හරි මම මේක ඔයාලට Zoom chat එකට දාන්නම් ඒ තමයි අපේ ඩිජිටල් සරසවි ආයතනයේ දුරකථන අංකය මම ඔයාලට දැන් දාලා තියෙන්නේ එතකොට හරි හරි හොඳයි සර් ක්ලාස් එකට පේ කරා ඒත් සම් මැසේජ් එක සීන් කරලා නැහැ ඒයි. හරි පුතේ මැසේජස් ගොඩාරියක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ආයතනයෙන් හිමීට බලාගෙන යන ගමන් ඉන්නේ. ඉදිරියේදී ඔක්කොම බලවිවලා චෙක් කරයි. පොඩ්ඩක්වත් බය වෙන්න එපා භාෂිත. සර් ෆෝන් වලට රීලෝඩ් දාද්දී දාන දෙන කෙනාට සල්ලි හොයන්නේ කොහොමද? ඒ ආයතන ළමයි රීලෝඩ් එක රුපියල් 2.50ක් දුකේද මම හිතන්නේ 100 රීලෝඩ් එකට ඒක පොඩි ගාණක් දෙනවා. කමිෂන් එකක් හම්බෙන්නේ. හරි මම ආපහු පාරක් කියන්නම් නම්බර් එක 0.77යි 392යි 76යි 12 මම ආපහු පාරක් chat එකට ආපහු වතාවක් දාන්නම් අවශ්‍ය නම් හරි හරි හොඳයි හරි දරුවෙක් කාදිවා සර්ගේ ඉස්කෝලේ මොකද්ද කියලා පොතේ මගේ පාසල තමයි කොළඹ ආනන්ද විද්‍යාලය මගේ පාසල කොළඹ ආනන්ද විද්‍යාලය මගේ විශ්වවිද්‍යාලය කැලණිය විශ්වවිද්‍යාලය හරි නිබන්ධන ලබා ගන්න කොහොමද කියලා මහේෂා අහලා තියෙන මතීෂ වෙන්න ඕනේ නෑ සෝරි මෙතාෂා හරි අර නම්බර් එකට කෝල් එකක් දෙන්න එතකොට එහෙන් දැනගන්න පුළුවන් පොතේ හරි මගේ පාසල කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්වවිද්‍යාල ළමයි කැලණි විශ්වවිද්‍යාලය කැලණි විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිධාරියෙක් හරි ළමයි අපි ඊළඟ කොටසට යමු උදේ ව්‍යාපාර කාර්යයන් දැන් අපි දන්නවා ව්‍යාපාර කියලා જાතියක් තියෙනවා ඒ ව්‍යාපාර වලින් කරන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උමනා ඉටු කරගන්න මොකක් සපයන එකද නේද විවිධ භාණ්ඩ හා සේවා සපයන නේද ඕනෑම ආර්ථික කටයුත්තක් තමයි අපි මේ ව්‍යාපාරයක් කියලා කියන්නේ. පුතේ මේ ව්‍යාපාරයක් වුණාම අනිවාර්යෙන් කළ යුතු දේවල් අපි කියනවා ව්‍යාපාර කාර්යයන් කියලා. ව්‍යාපාර කාර්යයන්. මොකක්ද ළමයි ව්‍යාපාර කාර්යයන් වලට එන්නේ. දැන් මම ව්‍යාපාර කාර්යයන් ඔයාලට 7ක් උගන්වනවා. ව්‍යාපාර කාර්යයන් කීයක්ද? 7ක් උගන්වනවා. 7 වෙනි එක උගන්වලා ඉවර වෙච්ච ගමන්ම දැන් මම පොයින්ට් 7ක් කියාගෙන යනවා. පැහැදිලිද? ඒ 7ම කියලා ඉවරලා 7 වෙනි එක කියපු ගම්ම එක පාරටම
ඔයාට 7ම මතක හිටිනවා. පැහැදිලිද? හරි මම නැවත කියනවා. ළමයි මම දැන් ඔයාට ව්‍යාපාරකාරයන් 7ක් කියාගෙන යනවා. ඔයාලට තියෙන්නේ මං කියන දේ අහගෙන ඉන්න. හරිද සර්? 7 වෙනි එක කියලා ඉවරෙච්ච ගමන් 7ම ඔයාට කටපාඩම් හිටිනවා. බලමුද වැඩේ එහෙම වෙයිද කියලා? ජනතාව බලමුද එහෙම වෙයිද කියලා? හරි. බලමු. හරි. ඔන්න ළමයි වැඩේ ස්ටාර්ට් කරන්න යන්නේ. හරි. මං කියවනේ මගේ දිහා බලන් හිටියාම නිකම්ම කටපාඩම් හිටිනවා. උඹලට තියෙන සර්ගේ දිහා බලාගෙන ඉන්න. හරි අමාරුවෙන් හරි බලන් හිට මම දන්නවා මං කැතයි කියලා. හරිද? හැබැයි අමාරුවෙන් හරි බලාගෙන හිටපන්. හරි නේද? මොකද සර්ගේ දිහා බලාගෙන ඉඳන් නිකම්ම මතක ඉන්නවා. පුතේ ව්‍යාපාරයක් වුණාම කරන්න ඕන පළවෙනිම දේ තමයි ව්‍යාපාරයක් නම් මොන හරි විකුණන්න තියෙන්න එපා. හරි. සෙනඟ දාලා තියෙන නෑ සර් ෂේප් කියලා. හරිද? හරි. හරි. පොඩ්ඩක් ෂේප් එකේ ඉන්නවා. අපේ කොල්ලෙක් දාලා තිබ්බ කොල්ලෙක්ද කෙල්ලෙක්ද සර් ටිකක් කෙට්ටු වෙලා කියලා පන්ති ආරම්භ කරනකොට පොඩ්ඩක් ඇඟ අඩු කරගත්තා ළමයි. නැත්තම් පෞගි දාස්ටිගේ සෑහෙන්න බඩ එහෙම ඇවිල්ලා ඒක ඉදට වෙලා හිටියේ. හරි චුට්ටක් බඩ එහෙම අඩු කරලා පොඩ්ඩක් එක්සර්සයිස් ටිකක් එහෙම කරලා. හරි. අපි වැඩේ පටන් ගමු. පුතේ ව්‍යාපාරයක් වුණාම පළවෙනිම දේ අපේ නිරෝධන සයන් ළමයි කවදාක මහත් වෙන මිනිස්සෙක් නෙමෙයි ආ. හැමදාම එකම සයිස් දැක්ක දාගෙන ওই සයිස්ම තමයි. කොණ්ඩෙත් හැමදාම එකම ගන්න. කොහොම ඉන්නවද මන්ද මේ විදියට? බොරුදලයි මං කියන්නේ. දැන් මගේ නම් කොණ්ඩේ වැඩි වෙනවා අඩු වෙනවා කපනවා එහෙම. හැබැයි මම නිරෝධනස ඒ කවදාක ওই සයිස්මයි කොණ්ඩේ හැමදාම ওই සයිස්මයි මම දැකලා නැද්ද සීන් එක? තේරලා නැද්ද සීන් එක? මොකක් හරි සීන් එකක් තියෙනවා. මොකක් හරි සීන් එකක් තියෙනවා අහගන්න ඕනේ මොකද්ද කේස් එක කියලා. හරි. නිරෝෂණසගේ උස කීයද කියලා අහනවා නිරෝෂණස මට වැඩි චුට්ටක් කොටයි පුතේ. ගියාන්සර් වැඩි චුට්ටක් කොටයි. අපේ මේ අමිල සර් නම් මගේ ගානට විතර ඉන්නවා. අමිල සර් ළමයි හොඳට ජිම් එකට එම ගිහලා ඇඟෙම හදාගත්ත සර් කෙනෙක් ආ. අපේ අමිල සර්. ඉතිහාසය උගන්වනවා. හරි. පුතේ ව්‍යාපාර කාර්යය. පුතේ අපි පාඩමට එමු. හරිද? හරි. හරි. අපි බලමු. ළමයි ව්‍යාපාර කාර්යයන් ව්‍යාපාරයක් වුණාම මොනවා හරි විකුණන්න තියෙන්න එපා බං. මොනවා හරි විකුණන්න තියෙනවා. එහෙනම් විකුණන්න දේවල් ඉබේ පහළ වෙන්නේ නෑනේ. අපි ඉස්සෙල්ලාම පළවෙනිට මොකක් කරන්න වෙනවද? භාණ්ඩ නිෂ්පාදනය කරගන්න වෙනව නේද? හරි. පුතේ මෙන්න මේ වාක්‍ය කියලමු. ව්‍යාපාරයක් සිය කටයුතු පවත්වාගෙන යාමේදී අනිවාර්යෙන් සිදු කළ යුතු ක්‍රියාකාරකම් අනිවාර්යෙන්ම සිද්ධ කරන්න ඕන ක්‍රියාකාරකම් අපි කියනවා මොනවා කියලාද? ව්‍යාපාර කාර්යයන් කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයක් කරගෙන යනකොට අනිවාර්යෙන් කරන්න ඕන දේවල්. හරි. පුතේ මේදී ප්‍රධාන ව්‍යාපාර කාර්යයන් කිහිපයක් පිළිබඳ සලකා බලන්න. ව්‍යාපාරයක් වුණාම කරන්න ඕන ಜಾති ගොඩාරියක් තියෙනවා. අපි එකෙන් ප්‍රධාන කිහිපයක් කතා කරනවා. පළවෙනි මේක තමයි මොකක් කරන්නේද? භාණ්ඩ. භාණ්ඩ මොනවා කරන එකද? පුතේ පළවෙනි එක තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන එක. පළවෙනි එක මොනවා කරනද? භාණ්ඩ නිෂ්පාදනය කිරීම. හරි. ජනතාව තපර බලමු පළවෙනි එක භාණ්ඩ නිෂ්පාදනය. පැහැදිලිද? හරි. හරි. පැහැදිලිද? ළමයි මම නැවත කියනවා භාණ්ඩ නිෂ්පාදනය. පළවෙනි එක භාණ්ඩ නිෂ්පාදනය. මුලින්ම අපිට භාණ්ඩයක් කියන්නේ බෑ විකුණන ව්‍යාපාරයක් නම්. එහෙනම් පළවෙනි එක භාණ්ඩ නිෂ්පාදනය කිරීම. පැහැදිලිද? නිෂ්පාදනය කිරීම. ළමයි නිෂ්පාදනය කරනවා කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක් සිය පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට අවශ්‍ය භාණ්ඩ හා සේවා බිහි කිරීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ හරි සරලයි. පාරිභෝගිකයන්ට විකුණන්න අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා ටික මොනවා කරන එකද? නිර්මාණය කරන ක්‍රියාවලියට අපි කියන පුතේ භාණ්ඩ නිෂ්පාදනය කියන. භාණ්ඩ මොකක් කියලාද? නිෂ්පාදනය කියන. ළමයි ලියන්න එපා. සර් කියන්නේ අහන් ඉන්නකෝ. සර් කියන්නේ අහන් ඉන්න. හතම කියලා ඉවරනට පස්සේ අපිට නිකම්ම මතක ඉන්නවා. ඊට පස්සේ අපි එකපාරට තනියෙන් ලියාගමු. හරිනේ? හරි. එක භාණ්ඩ නිෂ්පාදනය. පැහැදිලිද? පළවෙනි එක භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ළමයි හරි. දැන් ඔන්න පළවෙනි වැඩේ නිෂ්පාදනයනේ. ඒක මතකයි නේ හැමෝටම? මතකයිද? මතකයිද? මතකෙම ඔව් කියලා කියන්න මට ඉක්මනට. ව්‍යාපාර කාර්යයන් වල පළවෙනි එක තමයි පළවෙනියට භාණ්ඩ නිෂ්පාදනය කරන එක. ඔන්න භාණ්ඩයක් නිර්මාණය කරන්න ඕන. හරි. දැන් මට කියන්න අපි දුන්නු ලොකු මැෂින් ගෙනහල්ලා අමුද්‍රව්‍ය ඒකට දාලා හරිද භාණ්ඩ ටික දැන් නිෂ්පාදනය වීගෙන යනවා. හරිද? නිෂ්පාදනය වීගෙන යන ළමයි ඔය නිෂ්පාදනය කරනකොට මට කියන්න මැෂින් එකෙන් නිෂ්පාදනය වෙලා එළියට එන ස්පීඩ් එකෙන්
එළියට එන වේගයෙන්ම පාරිභෝගිකයෝ පොලිමේ ඇවිල්ලා බඩු අරන් යනවද? ඈ අපි නිෂ්පාදනය කරන වේගෙන්ම මිනිස්සු ඇවිල්ලා බම් බඩු අරන් යනවද අපේ කඩේ? එහෙම වෙන්නේ නෑනේ. නේද? එහෙම වෙන්නේ නෑ. පාරිභෝගිකයෝ ඇවිල්ලා එයාලා හිමීට බඩු ටික අරගෙන යන්නේ. ඒ නිසා ඔන්න අපි භාණ්ඩ නිෂ්පාදනය කරා. හැබැයි ඒගොල්ලෝ හිමීට එන්නේ. ළමයි එහෙනම් පාරිභෝගිකයෝ ඇවිල්ලා ඒ භාණ්ඩ ටික අරගෙන යනකම් භාණ්ඩ ටික පරිස්සමට මොනා කරලා තියාගන්න ඕනේ? පුතේ භාණ්ඩ ටික පරිස්සමට මෙන්න මේ විදිහට මොනා කරලා තියාගන්න ඉක්මනට කියන්න. ළමයි මට කියන්න. මුලින්ම නිෂ්පාදනය කරා. ඒ ටික ගිහිල්ලා පරිස්සමට පාරිභෝගිකයන්ට විකිණනකම් මොනා කරන්න ඕනේද? අන්න හරි. පරිස්සමේ මොනා කරන්න ඕනද ජනතාව? මෙන්න මේ වගේ මොනා කරන්න ඕනේද? ගබඩා කරලා තියන්න ඕන ලස්සන. නේද? ළමයි මේ විදිහට ලස්සන මොනා කරන්න ඕනේද? ගබඩා කරලා තියන්න ඕනේ ව්‍යාපාරයේ භාණ්ඩ ටික. හරිම ලේසි. එහෙනම් පළවෙනි කාර්යය තමයි භාණ්ඩ නිෂ්පාදනය. දෙවෙනි කාර්යය තමයි ගබඩාකරණය. ගබඩාකරණය. හරිම ලේසි. ඔන්න නිෂ්පාදනය කරා. ඔන්න ඒ ටික පරිස්සමට ගබඩා කරා. පැහැදිලිද වැඩි? හරි. ගබඩා කරන්නේ පුතේ කියෝ. අමුද්‍රව්‍ය හා නිමි ද්‍රව්‍ය. අපේ අමුද්‍රව්‍යත් අපි ගබඩා කරනවා. නිෂ්පාදනය කළ ඉවර කරපු නිමි ද්‍රව්‍යත් ගබඩා කරනවා. අමුද්‍රව්‍යයි නිමි ද්‍රව්‍යයි භාවිතයට ගන්න අතුරු පාවිච්චියට ගන්නකම් රැස් කර තබා ගැනීමේ ක්‍රියාවලිය අපි කියනවා ගබඩාකරණය කියලා. පැහැදිලිද? හරි. අද කෑම පෙන්වන්නේ නැද්ද සර් කියලා දාලා තියෙනවා. හරි. ඇයි උඹලා ගිය සතියේ මට කිව්වනේ කෑම පෙන්වන්න එපා සර් මේ ටයිම් එකට. බඩගිනි හැදෙනවා කියන්නේ. ඒ නිසා මං අද කෑම පෙන්වන්නේ නැහැ. ගිය සතියේ කිව්වනේ මට සර් කෑම පෙන්වන්න එපා ඔච්චර. මං ගිය සතියේ පෙන්නුවා කට්ටියට චොක්ලට් ලාවා කේක් නේද? කොත්තු රොටි මරවරු කෑම ටිකක් දුන්න ගිය සතියේ. හරි. ළමයි එහෙනම් ගබඩා කරන්නේ. ළමයි මම නැවතෙන්න. හරි. ඔන්න දැන් අපි කාර්යයන් දෙකක් ගන්නවා. පළවෙනි එක භාණ්ඩ නිෂ්පාදනය කරා. ඒ නිෂ්පාදනය කරපු භාණ්ඩ ටික දැන් ඔන්න ගබඩා කරලා තියෙනවා. මට කියන්න අපි ගබඩාව ඇතුලේ හංගගෙන ඉඳලා හරියනවද? දැන් ඔන්න පාරිභෝගිකයෝ එක එනවා. ඔන්න පාරිභෝගිකයෝ එක එනවා දැන්. දැන් අපේ ගබඩාවේ තියෙන භාණ්ඩ ටික එළියට අරගෙන ඒන පාරිභෝගිකයන්ට පුතේ මොනවා කරන්න ඕනේද මේ බඩු ටික? එන්න පාරිභෝගිකයන්ට පුතේ මොනවා කරන්න ඕනේද? භාණ්ඩ ටික මොනවා කරන්න ඕනේද? අන්න හරි. භාණ්ඩ ටික විකුණන්න ඕන. නේද? විකුණන්න ඕන. නැත්තම් අලෙවි කරන්න ඕන. එන පුතේ ඊළඟ කාර්යය මොකක්ද? මොකක්ද? භාණ්ඩ ටික මේ වගේ එන පාරිභෝගිකයන්ට නේද? ලස්සන අක්කලාට, ලස්සන නංගිලාට, අයියලාට නේද? මල්ලිලාට අපි අපේ පාරිභෝගිකයන්ට අපේ භාණ්ඩ ටික අලෙවි කරන්න ඕන. එන පුතේ තුන්වෙනි කාර්යය තමයි අලෙවිකරණය. දැන් පොයින්ට් තුනක් මම කිව්වා. මුලින්ම භාණ්ඩ නිෂ්පාදනය කරා. ඒ ටික පරිස්සමට මොනා කරාද? ගබඩා කරා. ගබඩා විතින භාණ්ඩ ටික පාරිභෝගිකයන්ට අලෙවි කරා. හරිම ලේසි. නිෂ්පාදනය, ගබඩාකරණය, අලෙවිකරණය. පැහැදිලිද? අලෙවිකරණය. හරි. කියෝ මාත් එක්ක උදාල හැමෝම මාත් එක්ක ඩිස්ප්ලේ එකේ තියෙන එක භාණ්ඩ හාස්‍ය. මොකද මේක මේ කහ පාටින් දාලා තියෙන එක ටියුට් එකේ මුද්‍රණය කරලා තියෙනවා. හරි කියෝ. භාණ්ඩ හා සේවා පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීම හා ඒ ආශ්‍රිත ක්‍රියාවලිය අලෙවිකරණය ලෙස හැඳින්වේ. ඒකේ අලෙවි කිරීම විතරක් නෙවෙයි. අලෙවි කිරීමට සම්බන්ධ තව වැඩ ටිකක් තියෙනවා. සමහරට අපිට ප්‍රචාරණය කරන්න වෙනවා. සමහර භාණ්ඩ අලෙවි කරලා අලෙවියෙන් පසු සේවා සපයන්න වෙනවා. දැන් විදුලි උපකරණ වගේ මොකද වෙන්නේ? විකුණලා පාඩුවේ ඉන්න බෑ. විකුණලා ඒක කැඩුනොත් ආපහු හදලා දෙන්නත් වෙනවා. රිපෙයාර් කරලා දෙන්න වෙනවා නේද? අන්න ඒ වගේ. හරි. පුතේ එහෙනම් අන්න ඒ කටයුතු වලට අපි කියනවා අලෙවිකරණය කියලා. අන්න හරි වොරන්ටි නේද? හරි. බලමු එහෙනම් ආපහු බලමු. පළවෙනි එක ඔන්න දැන් පොයින්ට් කීපයක් කිව්වා. පළවෙනි එක භාණ්ඩ ඔන්න නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කර භාණ්ඩ ටික මොනවා කරාද? කියපල ඉක්මනට. මොකක් කරාද? ගබඩා කරා. ඒ ගබඩාවේ තියෙන බඩු ටික පාරිභෝගිකයෝ ඔන්න එනකොට අපි මොනවා කරාද? ඔන්න අලෙවි කරා. පැහැදිලිද? ඔන්න අලෙවි කරා. ළමයි. ඔන්න දැන් මම ඊළඟ පොයින්ට් එකට යන්නේ. ඔන්න දැන් භාණ්ඩ ටික අලෙවි කරානේ. අලෙවි කරනකොට අපිට මොනවා හම්බ වෙනවද? ඔන්න දැන් අලෙවි කරනකොට අපේ අතට මොනවා හම්බ වෙනවද? ඉක්මනට කියන්න. දැන් බඩු ටික විකුණනවා. විකුණුවාම අපේ අතට මොනවද හම්බෙන්නේ? අන්න හරි. සල්ලි හම්බ වෙනවා. මුදල් හම්බ වෙනවා. ළමයි. ව්‍යාපාරයක්නේ. නිකම්ම මුදල් ගනුදෙනු සටහන් තියාගන්න බෑ. නේද? ලැබෙන සල්ලි නිකන් මේ තැන් තැන් වල දාන්න බෑ. ඒවා පිළිවෙලට මොනවා කරන්න ඕනේද?
පුතේ ගිනුම් පොත්වල මොනා කරන්න ඕනේද? ඒවා ගාන්ට ලියා ගන්න ඕනේ. නේද? ගිනුම් පොත්වල හර කරන්න ඕනේ. බැර කරන්න ඕනේ. ගාන්ට දශමයට නූලට මොනා කරගන්න ඕනේද පුතේ? ගිනුම් කරණය කරන්න ඕනේ. හරි. එහෙනම් දැන් පොයින්ට් 4ක් මම කිව්වා. පළවෙනි එක භාණ්ඩ නිෂ්පාදනය කර. ඒ ටික පරිස්සමට ගබඩා කර. පාරිභෝගිකයෝ එනකොට ඒ ටික විකුණුව අලෙවි කරා. අලෙවි කරලා ලැබෙන මුදල් ටික මොනා කරාද? ගිනුම් කරණය කළා. පැහැදිලිද වැඩේ? ගිනුම් කරණය. පුතේ කියමු. ව්‍යාපාරයේ සිදුවන ගනුදෙනු අදාළ ගිනුම් පොත් වල සටහන් කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා ගිනුම් කරණය කියලා. ගිනුම් කරණය. ඒ කියන්නේ සිද්ධ වෙන ගනුදෙනු ගිනුම් වල සටහන් කරණය. ගිනුම් කරණයට මේ දෙටි ලස්සන නිර්වචනයක් තියෙනවා. දැනට මේක ඇති. දැන් මේක හිතා ගන්නකො. හරි. ළමයි පොයින්ට් 4ම කටපාඩම් ජනතාව මට දාන මෙසේජ් එකක් yes කියලා. පොයින්ට් 4ම සුපිරියට මතක කට්ටිය කටපාඩම් මතක කට්ටිය හරි. මට yes කියලා මෙසේජ් එකක් දාන්න. මේවයි. භාණ්ඩ නිෂ්පාදනය කර ඒ ටික ගබඩා කළා. ඔන්න පාරිභෝගිකයෝ දැන් එනවා. අරගෙන අලෙවි කරා. ලැබිච්ච සල්ලි ටික ගිනුම් කරණය කරා. පැහැදිලිද වැඩි? හරි. ළමයි ගිනුම් කරණය විතරක් කළා හරියන්නේ නැහැ. අපේ බඩු ටික තව විකුණ ගන්න නේද? තව අලුතෙන් පාරිභෝගිකයෝ ගෙන්න ගන්න. අපේ තොරතුරු ටික මොනව කරන්න ඕනේද ජනතාව? අපේ තොරතුරු ටික මොනවා කරන්න ඕනේද? ළමයි අපේ තොරතුරු ටික මොනව කරන්න ඕනේද? ව්‍යාපාරයේ භාණ්ඩවල ගුණත්වය නේද? අපේ මිල ගණන්, අපේ භාණ්ඩයේ තියෙන විශේෂත්වය ගැන මොකක් කරන්න ඕනේද පුතේ? අන්න sannivedanaya කරන්න ඕනේ. හරියටම හරි ප්‍රචාරණය කරන්න නැත්නම් sannivedanaya කරන්න ඕනේ. එහෙනම් පුතේ අපේ අලුත් පොයින්ට් එක sannivedanaya. sannivedanaya. පස්වෙනි පොයින්ට් එක sannivedanaya. very lazy. අපෝ ගමු පළවෙනි එක භාණ්ඩ නිෂ්පාදනය. දෙක ගබඩාකරණය. ඊළඟ එක අලෙවිකරණය. ලැබිච්ච සල්ලි ගිණුම් කරණය. තොරතුරු ටික sannivedanaya කිරීම. තොරතුරු ටික sannivedanaya කිරීම. හරි නියමයි. පැහැදිලිද? පැහැදිලිද? හරි ළමයි sannivedanaya. හරි ළමයි sannivedanaya කියලා කියන්නේ ව්‍යාපාරයේ සම්බන්ධ තොරතුරු අදහස් සහ පණිවිඩ ව්‍යාපාරයට ඇල්මක් දක්වන කැමැත්තක් දක්වන කට්ටිය ඉන්නෝනේ. අන්න එයාලා සමග හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලිය. අපේ තොරතුරු ටික අපේ ව්‍යාපාරේ ගැන උනන්දුවෙන් ඉන්න කට්ටියත් එක්ක හුවමාරු කරගන්න ෂෙයා කරගන්න එක අපි කියනවා sannivedanaya කියලා. පැහැදිලිද? හරි. දරුවෙක් අදනස ඒ කියන්නේ මාකටිංද කියලා. ඔව් පුතේ sannivedanaya කොටසක් තමයි මාකටිං කියලා කියන්නේ. හරිද? sorry මාකටිං වල කොටසක් තමයි sannivedanaya කියන්නේ. හරිනේ? හරි. කොහොමද මේ දෙක එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා ඔළුවේ තියාගන්නකො. හරි. අපි මාකටිං ගැන අලෙවිකරණය ගැන වෙනම ඉගෙන ගන්නවා 11 වසරේ 3 වෙනි පාඩම. අලෙවිකරණය. අපි ඊතර කතා කරමු දීර්ඝ වශයෙන්. හරි. ළමයි ඔන්න හරි. දැන් පොයින්ට් 5ක් ගන්න. භාණ්ඩ ටික නිෂ්පාදනය කරා, ඒ ටික ඔන්න ගබඩා කරා, ඊට පස්සේ අලෙවි කරා. ලැබිච්ච සල්ලි ටික ගිණුම් කරා. ඊට පස්සේ තොරතුරු ටික sannivedanaya කරා. ඇයි ළමයි ව්‍යාපාරයේ වැඩ ටික හොඳින් කළමනාකරණය කරගන්නත් ඕනේ නේද? පුතේ ව්‍යාපාරයේ කටයුතු ටික හොඳින් කළමනාකරණය කරගන්නත් ඕනේ නේද? සියම වැඩ ටික ළමයි මේක මෙතනට දාලා මේක මෙතනට දාලා ගන්න ළමයි සියලු කටයුතු හරියට කළමනාකරණය කරගන්න ඕනේ නේද? මැනේජ් කරගන්න ඕනේ. මැනේජ් කරේ නැත්තම් ඔක්කොම අවුල් යනවා. ඔක්කොම අවුල් යනවා. ළමයි ඒ නිසා අපේ ඊළඟ පොයින්ට් එක තමයි මොකක්ද? කළමනාකරණය. කළමනාකරණය. හරි ළමයි අපි යන අවසාන කොටසට. හරි අපි අද දවසේ වැඩ කටයුතු අවසන් කරමින් තමයි මේ ඉන්නේ. පළවෙනි එක භාණ්ඩ නිෂ්පාදනය. ඒ නිෂ්පාදනය කරව භාණ්ඩ ටික අද මොකක් කරනවද? ගබඩා කරනවා. ඒ ගබඩා කර භාණ්ඩ ටික අලෙවි කරනවා. ලැබිච්ච සල්ලි ගිණුම් කරණය කරා. තොරතුරු ටික sannivedanaya කරා. ව්‍යාපාරයේ කටයුතු කළමනාකරණය කළා. කළමනාකරණය කළා. ළමයි අපි අද දවසේ මේ කොටස තමයි සාකච්ඡා කරන්නේ. තා එක පොයින්ට් එකයි තියෙන්නේ. කළමනාකරණය ව්‍යාපාරයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරයේ කටයුතු සැලසුම් කරන එක, සංවිධානය කරන එක, මෙහෙයවීම හා පාලනය කරන ක්‍රියාවලිය තමයි ළමයි අපි කියන්නේ මොකක්ද? කළමනාකරණය කියලා. ළමයි මේකේ මේ නිර්වචන වලට වැඩි අවධානයක් අවශ්‍යතාවයක් නැහැ. හරිද? මේ ව්‍යාපාර කාර්යයන් පොයින්ට් ටික තමයි මතක තියාගන්න ඕනේ. පැහැදිලිද? ඒ නිසා තමයි මම වැඩි අවධානයක් මේකට දෙන්නේ නැතුව පොයින්ට් එකට වැඩි අවධානයක් දීලා ඔයාලට කටපාඩම් කරවන්නේ. පැහැදිලිද?
හරි ටියුට් එකේ තමයි නිර්වචන ටික ලියලා තියෙනවා. හරිද? නිර්වචන ටික මම ටියුට් එකේ දාලා තියෙනවා. අපිට පොයින්ට් එක විතරයි දාගන්න තියෙන්නේ. පැහැදිලිද? හරි. හරි. මම නැවතේනවා. දැන් කාර්යයන් ඔක්කොම කීයද? කාර්යයන් ඔක්කොම 6යි. නියමයි. හරි අපි දරුවෙක් 6ම දාලා තිබ්බා. එකින් එකට දැන්ට දාපු ටික ඔක්කොම ලියලා තිබ්බා. හරි නියමයි. ඔක්කොම හරි. පළවෙනි එක භාණ්ඩ නිෂ්පාදනය, ගබඩාකරණය, අලෙවිකරණය, ලැබිච්ච සල්ලි ගිණුම්කරණය, sannivedanaය, කළමනාකරණය. අවසාන පොයින්ට් එක තමයි පුතේ ව්‍යාපාරයේ මිනිස්සු ඉන්නවනේ. ව්‍යාපාරේ වැඩ කරන්නේ මිනිස්සු. ඔය මිනිස්සු පුතේ එක එක මිනිස්සු වැඩ කරන්නේ එක එක විදිහට. ඒ නිසා අපි අපේ ව්‍යාපාරයේ ඉන්න මිනිස්සු ටික සේවකයෝ ටික හරියට කළමනාකරණය කරගන්න. පුතේ මේ මිනිස්සුන් කළමනාකරණය කරගන්නවාට අපි ලස්සන වචනයක් කියනවා. මොකක් කියලාද අපි කියන්නේ? පුතේ මේ මිනිස්සුන්ව කළමනාකරණය කරගන්නට අපි ලස්සන වචනයක් කියනවා. මොකද්ද? ළමයි මොකද්ද කියන්නේ? මානව සම්පත් කළමනාකරණය කියලා. මොකද්ද කියන්නේ? මානව සම්පත් කළමනාකරණය කියලා කියනවා. ළමයි අනිත් පැත්ත මාරු වෙලා තියෙනවා. හරි. ළමයි මානව සම්පත් කළමනාකරණය. ළමයි දෙපැත්ත මාරු වෙලා තියෙනවා අකුරු ටික. මොකද්ද අපි කියන්නේ? HRM කිය. මොකද්ද කියන්නේ? මානව සම්පත් කළමනාකරණය. මානව සම්පත් කළමනාකරණය. ඒ කියන්නේ ව්‍යාපාරයේ මිනිස්සු ටික මොකක් කරනවද? කළමනාකරණය කරගන්න. හරි. කළමනාකරණයයි මානව සම්පත් කළමනාකරණය. හරි. තව පාරක් කියමු පොයින්ට් 7ම. පොයින්ට් 7ම කියමු මතකද කියලා බලමු. එක භාණ්ඩ නිෂ්පාදනය. හරි. භාෂිත හරියටම හරි. 2 ගබඩාකරණය. 3 අලෙවිකරණය. ඊළඟ එක ගිණුම්කරණය. තොරතුරු ටික sannivedanaya කිරීම. sannivedanaya. ව්‍යාපාරයේ කටයුතු මැනවින් කළමනාකරණය කිරීම. අවසාන එක ඉන්න සේවකයෝ ටික මානව සම්පත කළමනාකරණය කිරීම. මානව සම්පත කළමනාකරණය කිරීම. ළමයි මෙන්න තියෙනවා අපේ ව්‍යාපාරයක් විසින් ඉටු කළ යුතු ප්‍රධාන කාර්යය. ව්‍යාපාරයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා මානව සම්පත නිසි ලෙස හැසිරවීමේ ක්‍රියාවලිය අපි කියනවා මානව සම්පත් කළමනාකරණය කියලා. පුතේ මම මගේ විශ්වවිද්‍යාලයේ වසර 4ක විශේෂ උපාධිය පුරාවට අවුරුදු 4 පුරාවට ඉගෙන ගත්තේ මේ මානව සම්පත් කළමනාකරණය ගැන. මට ඔයාට අවශ්‍ය නම් මානව සම්පත් කළමනාකරණය ගැන විතරක් අවුරුදු 4ක් උගන්වන්න පුළුවන්. මොකද මම අවුරුදු 4ක් මානව සම්පත් කළමනාකරණය ගැන විතරක් විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්තා. හැබැයි මම දන්න හැමදේම ඔයාට විභාගයට අදාළ නැහැ. ඔයාට මම උගන්වන්නේ ඔයාට විභාගයට අවශ්‍ය දේවල් ටික. හරි. ළමයි මෙන්න තියෙනවා නිෂ්පාදන ව්‍යාපාර කාර්යයන් ටික. හරි. දැන් ව්‍යාපාර කාර්යයන් ටික ලියන්න යන්නේ අපි. ව්‍යාපාර කාර්යයන් ටික ලියන්න යන්නේ. ලියන්න කලින් එකපාරක් කියමු. එකපාරක් කියමු. ඉක්මනට කියන්නේ එක භාණ්ඩ නිෂ්පාදනය. හැම මාත් එක්ක කියමු. පළවෙනි එක භාණ්ඩ නිෂ්පාදනය. 2 ගබඩාකරණය. ඊළඟ එක අලෙවිකරණය. ලැබිච්ච මුදල් ගිණුම්කරණය. ව්‍යාපාරයේ තොරතුරු sannivedanaya කිරීම. කටයුතු කළමනාකරණය. අවසාන එක මානව සම්පත් කළමනාකරණය. ජනතාව 7න් 7ම සුපිරියට මතක කට්ටිය මට මැසේජ් එකක් දාන්න යස් කියලා. හරි. ළමයි නිබන්ධනයේ තියෙන කට්ටිය නැති කට්ටිය හරි හැමෝම ලියාගෙන ව්‍යාපාර කාර්යයෙන් නැති මේ පොයින්ට් 7ම. එක භාණ්ඩ නිෂ්පාදනය. එක භාණ්ඩ නිෂ්පාදනය. එක භාණ්ඩ නිෂ්පාදනය. 2 ගබඩාකරණය. ගබඩාකරණය. නිෂ්පාදනය. ගබඩාකරණය. මම ඔයාලට කිව්වා මේ පොයින්ට් 7 වෙනි එක කියපු ගා මොකක් වෙනව කියලාද? 7ම කටපාඩම් හිටිනවා කියලා. හරි. ගබඩාකරණය ඊට පස්සේ මොකද කරන්නේ? අලෙවිකරණය. 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 හරි. ඊට පස්සේ අලෙවිකරණයට පස්සේ ළමයි තියෙනවා ගිණුම්කරණය. ගිණුම්කරණය නේද? ගිණුම්කරණය. ගිණුම්කරණය. ඊට පස්සේ තොරතුරු ටික sannivedanaya. හරි. දිර්ෂ දාලා තියෙනවා yes කියලා. හරි. හොඳයි. හොඳයි. හරි. නෙත්මි අද වැඩ ටික තේරුණා නේද හොඳට? නෙත්මි ධනංජනාද කොහෙද? හරි. හරි. sannivedanaya. sannivedanaya. ඊට පස්සේ 6 වෙනි එක මොකක්ද?
කළමනාකරණය අවසානික මොකද මානව සම්පත් කළමනාකරණය හරි මානව සම්පත් කළමනාකරණය පුතේ අපි අද දවසේ උගන්වපු සියලුම හරි අපිව පේන්නේ නෑනේ ඉතින් සර් කියලා දාලා තිබෙකේ නෑ පේනවා සමහර මැසේජස් ළමයි එක තප්පරයයි පේන්නේ තප්පරයක්වත් පේන්නේ සමහර ඒවා සමහරුන්ගේ මැසේජ් ඉක්මනට පහළට යනවා මෙතන ඩිස්ප්ලේ එකේ ටිකක් වැඩි වෙලාවක් තිබ්බොත් මම කියව ගන්නවා හරිද ඒ නිසා සමහර ඒවා මිස් වෙනවා හරිද නිසා මේ මම නැවත චෙක් කරලා උත්තර දෙනවා හරිද ඒ නිසා මේ මොකක් හරි මිස් වුණොත් ළමයි කනගාටුවට ප්‍රකාශ කරන මේ සම්බන්ධයෙන් හරි පුළුවන් තරමක් මැසේජස් වලට මම උත්තර දෙනවා මොකක් හරි එකක් මිස් වුණොත් සෝරි හරි පුළුවන් හැම එකටම උත්තර දෙනවා හරි සමහර ඒවා මිස් වෙනවා යට යනවා ඊළඟ එක්කෙනාගේ එකත් ඒත් එක්ක එවුවොත් ඔයාගේ යටට යනවා එහෙම වෙනවා හරි ළමයි අපි අද දවසේ වැඩ කටයුතු අවසන් කරන්නයි සූදානම් වෙන්නේ ඊට කලින් අපි අද දවසේ ඉගෙන ගත්ත සියලුම දේවල් මතකද කියලා බලන්නයි හදන්නේ බලමුද අද දවසේ ඉගෙන ගත්ත ඔක්කොම දේවල් ටික මතකද කියලා බලමුද වැඩි ඉවර කරන්න කලින් විනාඩි 2ක් ඇතුළත විනාඩියක් ඇතුළත හරි නේද හරි ඒත් එක්ක ළමයි මේ අත උස්සන් හිටියොත් ළමයි මට සමහර මැසේජ් පේන්නේම නැහැ නිසා අත පාත දාගෙන ඉන්න ඕනේ බං හරි පටන් ගමු අද දවසේ පටන් ගත්තේ මාතෘකාව ව්‍යාපාර වලින් ව්‍යාපාර පුතේ ව්‍යාපාරයක් කිව්වේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා කරනු ලබන ඕනෑම මොන කටයුත්තක්ද ආර්ථික කටයුත්තක් තවර කියන්නේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම සඳහා කරනු ලබන ඕනෑම ආර්ථික කටයුත්තක් අපි කියනවා ව්‍යාපාරයක් කියලා පුතේ ඔය කියන ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකයි කර්මාන්තයි වාණිජ්‍යයි තවර කියමු කර්මාන්තයි වාණිජ්‍යයි පුතේ කර්මාන්ත නැවත කොටස් දෙකයි කර්මාන්ත කොටස් දෙකයි වෙනස් කරන්නේ නැති එක මොකද්ද නිෂ්කර්ෂක වෙනස් කරන එක අපි කියන නිර්මාණයක් කරන එක හරි කර්මාන්තයි වාණිජ්‍යයිනේ අපි යමු වාණිජ්‍යයට හරි මෙන්න ඉන්න වාණිජ්‍ය ආපහු කොටස් දෙකයි වෙළඳාමයි උපකාරක සේවා තවර කියමු වෙළඳාමයි උපකාරක සේවා පුතේ වෙළඳාම තියනව නේද වෙළඳාම අපි ආපහු කොටස් දෙකකට බෙදනවා රට ඇතුලේ වෙළඳාම එළි වෙළඳාම ඒ කියන්නේ දේශීය විදේශීය දේශීය කොටස් දෙකයි රට ඇතුලේනේ තොග සිල්ලර විදේශීය කොටස් දෙකයි රටින් එළියේනේ ආනයන අපනයන උපකාරක සේවා කොටස් හතරයි බැංකු රක්ෂණය ප්‍රවාහනය සංනිවේදනය තවර කියමු බැංකු රක්ෂණය ප්‍රවාහනය සංනිවේදනය ආවේ නැහැ බැංකු රක්ෂණය ප්‍රවාහනය සංනිවේදනය ඊට පස්සේ අවසානයේ අපි අද දවස් සාකච්ඡා කර මාතෘකාව ව්‍යාපාර කාර්යයන් ව්‍යාපාරයක් විසින් අනිවාර්යෙන් ඉටු කළ යුතු ක්‍රියාකාරකම් මොනවද ජාතිකය තිබ්බද ව්‍යාපාර කාර්යයන් ගොඩක් තියෙනවා හැබැයි අපි ඉගෙන ගත්ත කීයක්ද ව්‍යාපාර කාර්යයන් නියමයි 7ක් ඉගෙන ගත්තා 7ම කියලා ඉවර වෙනකොට අපිට 7ම කට පාඩම් නියමයි අපි මම කරමු එක මොකක්ද එක භාණ්ඩ නිෂ්පාදනය පළවෙනි එක දෙක ඒ ටික ගබඩා කරන්න ඕනේ ඒ ගබඩා කර භාණ්ඩ ටික මොකක් කරන්න ඕනේද අලෙවිකරණය කරන්න ඒ අලෙවිකරණ ලැබෙන සල්ලි ටික ඕනා කරන්න ඕනේද ගිණුම්කරණය කරන්න ඕනේ ගිණුම්කරණය කරාට පස්සේ ඒ තොරතුරු මොනා කරන්න ඕනේද අපි සංනිවේදනය කරන්න හරිද ව්‍යාපාරයේ කටයුතු මොකක්ද කළමනාකරණය කරගන්න ඕනේ ඊට පස්සේ මානව සම්පතත් කළමනාකරණය කරගන්න ඕනේ පුතේ මේ තියෙන්නේ අපි අද දවසේ ඉගෙන ගත්ත සියලුම දේවල් මේ තියෙන අපි අද දවසේ ඉගෙන ගත්ත සියලුම දේවල් පුතේ ඉගෙන ගත්ත සියලුම දේවල් මතකද කටපාඩම්ද සුපිරියට තේරුණාද ජනතාව අද දවසේ ඉගෙන ගත්ත දේවල් ටික සුපිරියට තේරුණාද එයාසේ පියුමි දාද්දි බස් කතාව කියන්නේ නැද්ද කියන අද කතාව ගොඩක් කිව්ව බං බහන් හිටියේ නැද්ද හරි ළමසදී කතන්දරයක් කියන්න හරි ළමයි වැඩේ සුපිරියට තේරුණාද නේමයි ළමයි අපි අද දවසේ අවසන් කරනවා ලංකාවේ සුපිරිම කොමර්ස් පන්තිය අදට අවසන් කරනවා අපි නැවත හම්බ වෙනවා ලබන සතියේ තව යාළුවෝ එකතු කරගන්න ජනතාව ඔයාලා හැමෝටම අපේ ලින්ක් එක ෂෙයා කරන්න අපි එකතු වෙලා ලංකාවේ ලොකුම කොමර්ස් පන්තිය අපේ රිදෙන්න කොමර්ස් පන්තිය බවට පත් කරමු හැමෝටම ඇත්තම මේ ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔයාලට මං වෙනුවෙන් අනිවාර්යයෙන්ම ලින්ක් එක ෂෙයා කරනවා හුඟක් අය මගේ වීඩියෝ එකක් දැක්කොත් ෂෙයා කරනවා පෝස්ට් එකක් දැක්කොත් ෂෙයා කරනවා හරිද ඒ නිසා ඒකට ගොඩක් ස්තුතියි ළමයි හරිද ඒක තමයි සර් වෙනුවෙන් උඹලට දක්වන්න පුළුවන් උපරිම සහයෝගය ඒ සහයෝගය මට උඹලගෙන් අනිවාර්යෙන් ලැබෙනවා
මම ඒක දකිනවා. හරිද? ඒ නිසා ඔයාලට ගොඩක් ස්තුතියි ඒකට. ගොඩක් ස්තුතියි. මම ඔයාලා වෙනුවෙන් කැප වෙනවා උපරිම මට පුළුවන් විදියට. හරිද? මට පුළුවන් විදියට මම අනිවාර්යෙන් කැප වෙනවා. මම ඒ වෙනුවෙන් මහන්සි වෙන ඔයාලට ඒක පේනවා. නේද? සර් මහන්සිලා වැඩේ කරනවා කියන එක. ඒ නිසා උඹලත් මට උදව් කරනවා කියලා පේනවා. අපි එකතු වෙලා ලොකු වැඩක් කරමු. ලංකාවේ ලොකුම කොමර්ස් පන්තිය අපි හදමු. මම ලංකාවේ හොඳම කොමර්ස් පන්තිය කරන්නම් මේක. වැඩිම ළමයි පිරිසක් පාස් වෙන. උඹලා මේක ලොකුම කොමර්ස් පන්තිය කරන මට උදව් කරන්න යාළුවෝ එකතු කරලා. හරි. එහෙනම් ඔයාලා ගොඩාක් ස්තුතියි. ඔයාලා හරිම ආදරණීය පිරිසක්. අපි නිරෝෂණ සර් වාසනාවන්තයි ඔයගොල්ලෝ වගේ ළමයි පිරිසක් එකතු කරගෙන ලැබී මේ වැඩසටහනට. ඒ නිසා දැනට සම්බන්ධ වෙච්ච නැති පන්ති තියෙනවා නම් ඉදිරි පන්ති වලදී සම්බන්ධ වෙන්න. පන්ති ගාස්තු ගෙයින් වැඩ කටයුතු අවසන් කරන්න. ගෙවා ගන්න අපහසු දරුවෝ කවුරු හරි ඉන්නවනම් අනේ කරුණාකරලා අපි දැනුවත් කරන්න. පන්ති අතහැරලා යන්න එපා. මුදල් ගෙවීමේ අපහසුතාව තියෙනවා කියලා අපි වලට උදව් කරනවා. අපි එකතුලා වැඩ කරමු. දරුවනේ අපි නැවත හම්බෙමු ලබන සතියේ. මේක රෙකෝඩින් එකක් මම ඔයාලට දෙන්නම්. කරන් ගිය මම දැන් කීප දෙන්න කරන්ට් එකේම ගිහලා තිබ්බා. හරි හොඳයි. එහෙනම් ජනතාව අයිබෝන් හැමෝටම අපි නැවතත් හම්බෙමු ලබන සතියේ රාත්‍රී 9ට රෙකෝඩින් එකේම යාළුවන්ට ෂෙයා පාරක් දාන්න. හරි අයිබෝන්.